බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ ති බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ ති ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ ති සංඝං සරණං ගච්ඡාමි တတိယံ ති බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ ති ධම්මං සරණං ගච්ඡාමි တတိယံ ති සංඝං සරණං ගච්ඡාමි ආනාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි อดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิขวามิสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิทิสรเนนสันติงปัญจศีลันธัมมังสาธุขังสุรเกตังคัตตวาอัปปมาหเดนสัมปาเดตගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ නමස්කාරයි සදහවත් වාසනාවන්ත පින්නතුනි වෙස්ට් හිල්හි සාන්තනිකේසන බෞද්ධ ආයතනයේහි වස් කාලයේ සිදු කෙරෙන පින්කම් මාලාවට සමගාමීව අද මේ සෙනසුරාදා සන්ධ්‍යායාමයේ සිදු කරන බුද්ධ පූජාමය, බෝධි වන්දනාමය, ධර්ම දේශනාමය පින්කම සිදු කරන්නට බලාපොරොත්තු වන්නේ. ඉතින් ඒ සඳහා පින්තුන් ඊටාම ශ්‍රද්ධාවෙන් සෝදානම් කරපු මේ මල් පහන් සුවඳ දුන් ගිලන්පස් ආදී යොත් සීල පූජා ද්‍රව්‍යයන් බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරන්නටයි බලාපොරොත්තු වන්නේ. ආම්දුරන් වහන්සේ සඳහන් කළ පරිදි අද පින්කමෙහි විශේෂ දායකත්වයෙන් දරන්නේ අජන්ත ශ්‍රීරාම්‍ය මහත්මයාත්, ඒ වගේම චිත්‍රාණී නෝනා මහත්මියත්, ඒ වගේම ඒ දියණිය නදේශා මහත්මිය, ඒ ආදරණීය සිංගිති මිනිබිරිය ඇතුළු ඒ පවුලේ පින්නතුන් පින්කමට දායකත්වයෙන් දරමින් බලාපොරොත්තු වෙනවා. Taman නමින් මියගිය ආදරණීය දියණිය දිලිනේ ශ්‍රීරාම්‍ය දියණියට පුණ්‍ය අනුමෝදනා කරන්නටත් බලාපොරොත්තු වෙන තමයි මේ පින්කම සිදු කරන්නේ. ඉතින් මේ පින්කම් සිදු කරමින් අපේ සිතේ පිරිසිදු භාවය කුසලයේ දිනු කරගන්න ගමන් පින්තුන් හැමදෙනාටමත් පුළුවන් තමන්ගේ ජීවිතවල තමන් සිහිපත් කරන ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඔබ නමින් මිය ගිහිල්ලා ඉන්න අම්මලා තාත්තලා වෙන්න පුළුවන්, ආච්චිලා සීයලා, ඒ හැමදෙනෙක්මත් මේ අවස්ථාවේදී හොඳට සිහිපත් කරගන්න. ඒ අය වෙනුවෙන් ඔබේම දෑතින් ඔබම කරන පින්කමස්සේ කියලා හිතලා පින්කමට හොඳට සහභාගී වෙන්න. ඉතින් මෙතන ඉන්න බොහෝ දෙනෙක් ඔබ ඉපදිච්ච රටින් බොහෝ දුර බැහැර රටකට ආපු වෙලාව, ඉතින් ශ්‍රී ලංකාවේදී ඔබ බෝධින් වහන්සේ ළඟ නැත්නම් විශේෂයෙන් මේ සමාධි ප්‍රතිමේ දකිනකොට, මේ පරිසරය දකිනකොට ඔබට හිතා ගන්න පුළුවන් ශ්‍රී ලංකාවේ අනුරාධපුරයේහි සමාධි ප්‍රතිමාව ළඟ ඔබ ඉන්නවා කියන ඒ අදහස ඇති කරගන්න. ඉතින් අනුරාධපුර රුවන්වැලි සෑය කියලා කියන්නේ, ඒ වගේම සමාධි ප්‍රතිමා වහන්සේ කියලා කියන්නේ රහතන් වහන්සේලාගෙන් පිරීලා ඉතිරලා ගියපු ස්ථානයක්. ඉතින් එවැනි ස්ථානයක ඉඳගෙන ඔබ මේ පින්කම කරනවා කියන හැඟීම ඇති කරගෙන ඉමහත් ශ්‍රද්ධාවෙන් පින්කමට සහභාගී වෙන්න.
ඉතින් ඒ තමන්ගේ හිතේ ජනිත කර ගන්නා වූ පුණ්‍ය ඵලය තමන්ට ඒකාන්තයෙන්ම තමන්ගේ ජීවිත වාසනාවන්ත කර ගන්න හේතු වෙනවා. ඉතින් අපේ ජීවිතවල අපි මේ සත්‍යයෙන් ඉන්නේ අපේ සසර ජීවිතවල හුඟක් පින්කම් කරපු නිසා. ඒ පින්කම ලනිසංශය පොඩ්ඩක් හරි අඩු වුණා නම් අපේ ජීවිත මීට වඩා සම්පූර්ණ වෙනස් වෙන්න තිබුණා. ඉතින් ඒ සියලුම අනතුරු වලින් අපිව බේරලා අද දක්වා අපිව ජීවත් කරවන්නට අපි මේ ස්ථානයට රැගෙන ආවේ හිතන්නේ ඔබේ දක්ෂතාවය විතරයි කියලා. මේ සියලුම දේවල් වල පිටුපස්සේ නොපෙනෙන අදෘශ්‍යමාන ශක්තියක් විදියට ඔබ කරන්නා වූ කලාව පින්කම් ඔබට ආශිර්වාදයක් විදියට තියෙනවා. ඉතින් මේ පින තවත් වැඩි දියුණු කරගන්නටයි මේ අවස්ථාවේදී ඔබ බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ළඟට රැස් වෙලා උන්වහන්සේගේ අරහං ආදී බුදුගුණ සිහිපත් කරලා උන්වහන්සේට කරන සම්බුද්ධ පූජාවක් කියලා හිතලා ඉමහා ශ්‍රද්ධාවෙන් මේ පින්කමට සහභාගී වෙන්න. ස්වාමීන් වහන්සේ කෙනෙක් දකින්නකොට එදා බුදුහාඳුරගේ කාලේ වැඩ සිටියේ සරියුත් මොගලන් ආදී ස්වාමීන් වහන්සේලා සිහිපත් කරගන්න. පිළිම වහන්සේ නමක් ළඟට යනකොට බුදුරජාණන් වහන්සේගේම ළඟට යනවා කියන හැඟීම ඇති කරගන්න. බෝධීන් වහන්සේ නමක් දකින්නකොට ඉන්දියාවේ බුද්ධ ගයාවේ තියෙන ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ හොඳට සිහිපත් කරගන්න. බුදුරජාණන් වහන්සේට සම්බුද්ධත්වය ලබා දෙන්නට උපකාර කළා වූ ඒ ජයශ්‍රී මහා බෝධිය සිහිපත් කරලයි අපි මේ බෝධි පූජා මේ පින්කම් සිදු කරන්නේ. ඉතින් මේ හැඟීමත් ඇති කරගෙන විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ හොඳට සිහිපත් කරගන්න. බුදුහාඳුර කියලා කියන්නේ මෛත්‍රියෙන් සහ ප්‍රඥාවෙන් තමන්ගේ හිත ඉහළටම දියුණු කරගත් උත්තමයන් වහන්සේ. උන්වහන්සේගේ ගුණයක් සිහිපත් කරන මොහොතක් පාසා අපේ හිතේ පින් ගංගාවක් ගලනවා. පින් උල්පතක් ගලනවා. ඒ වගේම උන්වහන්සේගේ ධර්මයේ සංඝරත්නය සිහිපත් කිරීම පුණ්‍ය ගංගාවල විදිහට සඳහන් වන්නේ. ඉතින් මේ හැම මොහොතකම අපේ හිතේ ඊටාම ඉහළ කුසල චේතනා දිනු වෙනවා. ඒ මානසික දිනුව තමන්ගේ කායික සුවපත් භාවයට හේතු වෙනවා. තමන් සිදු කරන එදිනදා කටයුතු සඵල කරගන්න, ඉගෙනීම් කටයුතු, වෘත්තීය කටයුතු, දරුවන්ගේ අනාගතය මේ හැමදේම සාර්ථක කරගන්න මේ ශක්තිය තමන්ට ලොකු බලයක් වෙනවා. ඉතින් ඒ ගැන හුඟක් හිතලා ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන්, විශ්වාසයෙන් මේ පින්කමට සහභාගී වෙන්න. අවසානයේ දක්වාම හොඳට හිත සංවරව තියාගෙන ශ්‍රද්ධාව මුල් කරගෙන ගෞරවයෙන් පින්කමට සහභාගී වෙන්න. Friends in Dhamma, now you are going to offer these items to the Supreme Buddha, contemplating his noble qualities. You know, the Supreme Buddha developed his mind to the maximum level with loving kindness and compassion, and also wisdom. When we offer something to Mahasangha, or when we offer something to the Supreme Buddha, especially, we should think his noble qualities. Buddha's all qualities are included into a stanza that Itiviso Bhagava Arahant Samma Sambuddho. Such indeed the exalted one, worthy, supremely enlightened, endowed with knowledge and conduct, knower of the world, incomparable trainer of persons to be tamed, the supreme teacher of gods and men, enlightened and exalted. When we offer something to Buddha, we think that Buddha is still living, and also we think that the Supreme Buddha is in front of me. Thinking thus, contemplating on his noble qualities, now we are going to offer these items to the Supreme Buddha. You know, here we are practicing a meditation technique. If we contemplate on the qualities of the Buddha, that is one of the meditation techniques in Buddhism. You know, there are 40 meditation techniques in Buddhism. One of them is Buddhanussati, the recollection of Buddha, contemplating on the qualities of the Buddha. Thinking about the qualities of the Buddha is one of the meditation techniques that we purify our mind at the moment. Our mind is so pure and calm when we think the Buddha's noble qualities. That is why Buddhism has encouraged us to contemplate on the qualities of the Buddha. Here, we contemplate on the qualities of the Buddha and think in his noble qualities. Now we are going to offer these items to the Supreme Buddha. Candles, flowers, rings and incense. By the power of these meritorious deeds, may you be well, happy and peaceful. May your departed relatives receive these meritorious deeds
and may they also attain the final bliss of Nibbana, and also may guardian deities and angels also receive these meritorious thoughts, and may they enhance their divine energy. Finally, they also attain the final bliss of liberation. With that intention, reciting the Gatha, now we are going to offer these items to the Buddha's noble qualities. Sadhu, sadhu, sadhu. Sampurita pamita para mita balena vidvansiyo kila kilesa samola jalam tene velanda arham arahoti namang vandami buddha mamalang hadayeta pentva sansara saronga vinitani sang sannita satang suci saradesang sandhira kang swanna tanu palasam Sanglapadesing paname bisasam sansabhigang kevalamohanasang sannahakanmar rane visesang Sangsevitang dasi mudarahasang sanghara dhammang paname sadasang sandasaganna sita papanasang Sannapadansin hatagorepasang Samparagamin sucisarevasam Sangvara sangham paname rasasang Namo tansa bhagavato arahato samma sambuddhassa Namo tansa bhagavato arahato samma sambuddhassa Namo tansa bhagavato arahato samma sambuddhassa Itipiso bhagava araham samma sambuddho vidyacharana sampanno sugato lokavidu anuntaro purisa dhamma sarati satta deva manussanam buddho bhagavati buddham jivita paryantam saranam gacchami swakato bhagavata dhammo sandintiko akaliko panseko opanaiko panchantang veditam vinyohiti
ධම්මං ජීවිත පරයන්තං සරණං ගච්ඡාමි සෝපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජ්ජෝපටිපන්නෝ භගවතෝ ශාවක ඥාය පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චන්තාරි පුරිස යුගා අට්ඨ පුරිස පුංගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුම් දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙන් ලෝකං සාති සංඝං ජීවිත පරයන්තං සරණං ගච්ඡාමි වන්දාමි චේතියං සම්බඨානේ සුපතිට්ඨිතං සාරිහිරික ධාතු මහා බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සම්බාරි විජ පන්තෝ සම්බඤ්ඤුතං සන්තා වන්දේ තං බෝධිපාදපං ඉමේ ඒතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා අහං පිතේ නමස්සාමි බෝධි රාජා නමස්තුතේ පඨමං බෝධි පල්ලංකං ဒ ුතියං ච අනිම් තතියං චංකමනං සෙන්තං චතුන්තං රතනාගරං පංචමන්නජපාලං ච මුචලින්දේන චට්ඨ සන්තමං රාජායතනං වන්දේ මුනිසේවිතං ඝනසාරම් පදින්තේන දීපේන සම තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං ගන්ධ සම්භාර යුත්තේන දෝපේනහං සුගන්ධ පූජයේ පූජනීයන්තං පූජා භාජන මුන්තමං වන්න ගන්ධ ගුණෝපේන ඒතං කුසුම සන්තතින් පූජයාමි මුනින්දං සිරේ පාද සරෝරුහේ පූජේමි බුද්ධං කුසුමේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං පුම්පන් මිලා යතාය ධම්මේ කායෝ තථා විනාශ භාවං අදේවාසේ තුනෝ බන්සේ පානියං උපනාමිතං
anukampannupada patiganhatu muntama adevase tuno bante gilana panchayannima anukampannupadaya patiganhatu sevitang dhammarajeena pantung sambodhi muntamang pujemi bodhi rajanam dipene tena sadaram sevitang dhammarajeena pantun sambodhi muntamang pujemi bodhi rajanam dupene tena sadaram sevitang dhammarajeena pantun sambodhi muntamam pujemi bodhi rajanam pumpene tena sadaram sevitang dhammarajeena pantun sambodhi muntamang pujemi bodhi rajanam udakene tena sadaram sevitang dhammarajeena pantun sambodhi muntamam pujemi bodhi rajanam gilana panchayetena sadaram imina punya kammena mame bala sama satang samagamo hotu yavanibbana pantiya sadhu sadhu sadhu. හොඳයි පින්තුනි, සම්බුද්ධ පූජා බෝධි පූජා පවත්වන මේ අවස්ථාවේදී අපි ටික වේලාවක් බුදුරජාණන් වහන්සේ තුල තිබුණු ඒ අරහං ආදී බුදුගුණ සිහිපත් කරලා අපේ හිතේ කුසල චේතනා දියුණු කරගම්මු. ඒ ජනිත කරගන්නා වූ බුද්ධානුස්සතිමය කුසල ධර්මයන් හේතුවෙන් ලෝවැසි සියලු සත්වෝ සුවපත් වෙත්වා කියලා අපි මෛත්‍රී භාවනාවත් වඩලා ඒ සියලුම ආකාරයෙන් රැස් කරගන්නා වූ ආධ්‍යාත්මික ශක්තිය අපේ ජීවිතවලට ආශිර්වාදයක් වේවා. මේ පින්තුන්ගේ මේ පින්වත් දූ දරුවන්ගේ අනාගතය සඵල වන්නට මේ උතුම් භාවනාමය කුසල ධර්මය හේතු වාසනා වේවා කියන පැතුමෙන් අපි ටික වේලාවක් බුදුගුණ භාවනාව තුළ යෙදෙමු. Now we are going to contemplate on the qualities of the Buddha. When we think about the qualities of the Buddha, at the moment we purify our mind from negative thoughts such as greed, anger and delusion. At the same time, we develop positive thoughts, loving kindness and compassion in our mind at the moment. By reflecting on the qualities of the Supreme Buddha, we wish all the people in this world thinking thus: may all beings be well, happy and peaceful. May no harm come to them. May no problems come to them. Therefore, now we are going to practice Buddhanussati Bhavana, or recollection of the Buddha and loving kindness meditation. Bhagavato Araham Buddha Guna Tejena
Sabbe santa bhavantu sukhe santa. By the power of the quality of the Supreme Buddha, Arahant, such indeed the exalted one, worthy. May all beings in the world be well, happy and peaceful. Bhagavato Samma Sambuddha Buddha Guna Tejena Sabbe Santa Bhavantu Sukhe Santa. By the power of the quality of the Supreme Buddha, Samma Sambuddha, supremely enlightened, may all beings in the world be well, happy and peaceful. Bhagavato Vidyacharana Sampanna Buddha Guna Tejena Sabbe Santa Bhavantu Sukhe Santa. By the power of the quality of the Supreme Buddha, Vidyacharana Sampanna, endowed with knowledge and conduct, may all beings in the world be well, happy and peaceful. Bhagavato Sugata Buddha Guna Tejena Sabbe Santa Bhavantu Sukhe Santa. By the power of the quality of the Supreme Buddha, Sugata, well gone, may all beings in the world be well, happy and peaceful. Bhagavato Lokavido Buddha Guna Tejena Sabbe Santa Bhavantu Sukhe Santa. By the power of the quality of the Supreme Buddha, Lokavidu, knower of the world, may all beings in the world be well, happy and peaceful. Bhagavato Anuttara Purisa Dhamma Sarati Buddha Guna Tejena Sabbe Santa Bhavantu Sukhe Santa. By the power of the quality of the Supreme Buddha, Anuttara Purisadhamma Sarati, incomparable trainer of persons to be tamed, may all beings in the world be well, happy and peaceful.
භගවතෝ සත්තා දේව මනුස්සානම් බුද්ධ ගුණ තේජේන සම්මේ සන්තා භවන්තු සුඛේ තන්තා. By the power of the quality of the Supreme Buddha, Satta Deva Manussanam, Supreme Teacher of gods and men, may all beings in the world be well, happy and peaceful. Bhagavato Buddha Buddha Guna Tejena Sabbe Santa Bhavantu Sukhe Tanta. By the power of the quality of the Supreme Buddha, enlighten, may all beings in the world be well, happy and peaceful. Bhagavato Bhagavan Buddha Guna Tejena Sabbe Santa Bhavantu Sukhe Tanta. By the power of the quality of the Supreme Buddha, Bhagava, exalted, may all beings in the world be well, happy and peaceful. Bhagavato Ananta Buddha Guna Tejena Sabbe Santa Bhavantu Sukhe Tanta. May all beings be well, happy and peaceful. May all beings in the world be well, happy and peaceful. May all beings be well, happy and peaceful. I am friendly with everyone in this world. My mind is filled with loving kindness and compassion. I see all over the world like my family, like my children. I am friendly with everyone in this world. My mind is very pure and calm. May all beings be well, happy and peaceful. Dukkham pantāca niddukkhā
Bhayam pantāca nirvayam Sokam pantāca nirsokam Hontu sabbe pipanino Dukin pelena sat Dukin midetva Bien pelena sat Bienati vetva Sovinte venasat Somnas vetva Nitin me hamasat Suvapat vetva Sadhu, sadhu, sadhu Yo vadatam pavero manujesu Sankhe muni bhagava kata kincho Paragato bale viriya samange Tang sogatang saranatamo pemi Raga viraga maneja masokang Dhammama sankhatamapatikulang Madhurami mangpagonang sovibantang Dhammami mang saranattamopemi Yattaja dinna mahappalemaho Chatusu suciso purisa yogeso Attaja Pungala Dhamma dasate Sangami mang saranattamopemi Samanta cakkavalesu atra gaccantu devatān Saddammang munirājassa sunantu sangha mokkadam Dhamma savana kālo ayam badantā Dhamma savana kālo ayam badantā Dhamma savana kālo ayam badantā Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa Upaniyati jivitamappamayo jaropanitasana santitānām Etang bhayang marane pekkamāno punyāni kairāta sukāvahāni
යෝදකායේන සංයමෝ වාචාය උදචේතසා තන්තස්ස පේතස්ස සුඛාය හෝති යං ජීව මහනෝ අකරෝති පුඤ්ඤන්ති. Homage to the exalted one, the worthy one, the supremely enlightened one. Sadhu, sadhu, sadhu. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, මේ ඇත්තන් හැම දෙනෙක්ම හිත බොහොම තැම්පත් කරගෙන ඉන්න මේ අවස්ථාවේදී බලාපොරොත්තු වන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සදාම් පණිවිඩය ශ්‍රවණය කරන්න. පින්නතුනි, අපි ජීවිතේ අපේ පෙරපිනින් ලැබපු නොඑක් දේවල් තියෙනවා. මනුෂ්‍යයන් වශයෙන් ඉපදුනේ සසර හුඟක් පින් කළා. මනුස්ස ලෝක ඉපදුනා විතරක් නෙවෙයි, අපි ඉපදෙනකොටම අපේ ඇස් දෙක හොඳට පෙනුණා. හොඳ බුද්ධියක් තිබුණා. හොඳ අංගපසංග ඇතුව අපි මේ ලෝකෙ ඉපදුණා. ඒක තවත් පිනක්. ඒ විතරක් නෙවෙයි පින්නතුනි. ඔබ මේ ලෝකෙ ඉපදුනේ පින්වන්ත අම්මා තාත්තගේ දරුවෙක් වෙලා. ශ්‍රද්ධාවන්ත අම්මා තාත්තගේ දරුවෙක් වෙලා. ඒක ලැබෙන්නේ තවත් පිනකට. ඔබ බැරි වෙලාවත් ඉපදුනේ මිත්‍යා දෘෂ්ටික දෙමව්පියන්ගේ දරුවෙක් වෙලා නම් ඔබේ ජීවිතයේ ඇතිවන ඉරණම ගැන හිතා ගන්නවත් බෑ. ඔබ හිත නරක කරගන්න එපා. මම මේ කාරණාව කියනකොට හොඳ කල්පනාවෙන් ඉන්න. ඔබ ඉපදෙනකොටම ඉපදුණු අම්මා තාත්තගේ විශ්වාසයක් තිබුණා නම් ඔබේ ආගමේ හැර අනිත් හැමදෙනාම මිත්‍යා දෘෂ්ටිකයි. ඒ අය මිත්‍යා දෘෂ්ටියෙන් දුරු කළ සුගතියට යවන්න නම් එයාගේ හිස කඳින් වෙන් කරන්න ඕන කියලා ආගමක නම් ඔබ ඉපදුනේ. ඔබේ ජීවිතයේ කොයි මොහොතක කොයි තත්ත්වයකටපත් වෙන තිබ්බද? එහෙම ඉපදිච්ච අය ලෝකේ ඉන්නවා. ඒ අය අදහන ආගමේ හැර අනිත් ආගම් වල අය ඔක්කොම මිත්‍යා දෘෂ්ටිකයි. ඒ අය ඔක්කොම අපායට යන්නේ. ඒ නිසා ඒ අය සුගතිගාමී කරන්න නම් දෙවියන්ගේ ළඟට යන්න නම් එයාගේ කඳින් හිස වෙන් කරන්න ඕන කියලා සමහර අය හිතාගෙන ඉන්නවා. මේකනොත් නෙවෙයි. ඊටාම තියෙන ආයුධයකින්. එහෙම ආගමක් ඔබට උපතින් ලැබුණා නම් ඔබේ ජීවිතයේ තත්ත්වය හිතා ගන්න පුළුවන් නේ. නමුත් අපි ඉපදිච්ච ආගම කොහොමද? ඔබ උපතේම ලැබපුව ආගම කොහොමද? ඒ ආගමේ කොහොමද කියන්නේ? ඔබේ ජීවිතයට හානියක් කරන කෙනෙක් ආවත් ඒ කෙනාටත් මෛත්‍රිය වඩන්න කියලා කියන්නේ. එහෙම ආගමකයි ඔබ ඉපදෙලා තියෙන්නේ. ඒ වගේම බුදුහාමුදුරු දේශනා කරනවා යම්කිසි වෙලාවක කෙනෙක් ඇවිල්ලා ඔබේ ශරීරයේ මැදින් කීයටකින් වෙන් කරනවා නම් ඒ වෙන් කරන අවස්ථාවේදී පුද්ගලයා කෙරෙහි ඔබ අමනාප මාත්‍රයක් හරි ඇති කරගත්තොත් අහිතක් ඇති කරගත්තොත් ඔබ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙක් නෙවෙයි කියලා. බලන්න, ඒ වගේ දහමක් අපට ලැබිලා තියෙන්නේ. අන්නේ නිසාමයි පින්නතින අද ලෝකයේ වේගයෙන්ම පැතිරෙන දහම ආගම බවට පත් වෙලා තියෙන්නේ බුදුදහම. කිසිදු ආගම් ભેදයක් නැතුව ලෝකේ හැම භූමියක් කරාම පැතිරිලා යන ලෝකේ වේගයෙන්ම ව්‍යාප්ත වෙන දහම බුදුදහම. ඇයි ඒ දහම ඕනම කෙනෙකුට තමන් රකින ආගම තුල ඉඳගෙනම වුණත් මේ බුදුදහමේ තියෙන ගුණදහම් පිළිපදින්නට පුළුවන්. ඒකෙන් ප්‍රතිඵල ලබන්නට පුළුවන්. අන්න ඒ දහම පින්නතුනේ ලෝකෙට ඉතුරු කරේ කවුද? බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරේ කොච්චර කාලයක්ද? අවුරුදු 45යි ලෝකෙට බුදුහාමුදුරු ධර්ම දේශනා කළේ. ඒ 45ක් දේශනා කරලා ශ්‍රාවක සංඝ රත්නයක් භික්ෂු පිරිසක් නිර්මාණය කළා. අන්නේ භික්ෂු පිරිස වසර 2560කට අධික කාලයක් මේ උතුම් දහම ජීවිත පරිත්‍යාගයෙන් රැගෙන ආවා. බුදුහාඳුර පිරිනවන් පාල වසර 236 දී මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට අරන් ගියපු බුදුදහම එතෙන් පටන් සුරක්ෂිත කළා. පොත්පත්වල ලියලා ලෝකෙට දායාද කළේ කවුද? ඒ දහම ලෝකෙට දායාද කළේ ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලා. ඒ ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලා කවුද නිර්මාණය කළේ?
ශ්‍රී ලංකාවේ ඉපදිච්ච අම්මල තාත්තලාගේ ප්‍රාර්ථනාවක් තිබුණා. මොකද්ද ප්‍රාර්ථනය? ඒ ඇයට ලැබෙන හොඳම දරුවා, පින්වන්ත, ලස්සන, බුද්ධිමත්ම දරුවා සාසනයට පූජා කරන්න ඕන කියලා ප්‍රාර්ථනාවක් තිබුණා. අන්නේ ප්‍රාර්ථනාව හිතේ දරාගෙන තමයි අම්මල තාත්තලා දරුවෝ හැදුවේ. නිකන් නෙවෙයි. අන්නේ ප්‍රාර්ථනාව නිසා මෙයට පින්වන්ත දරුවෝ ලැබුණා. දිව්‍ය ලෝක වලින්, බ්‍රහ්ම ලෝක වලින්, මනුස්ස ලෝකෙ ඉපදෙන දරුවන් අන්න ඒ පින්වන්ත අම්මලගේ දරුවෝ වෙලා ඉපදුනේ. අන්න එවැනි දරුවන්ගෙන් පෝෂණය වෙච්ච ශ්‍රී ලාංකික භික්ෂු සමාජය තමයි බුදුරජාණන් වහන්සේගේ නිර්මල දහම් පණිවිඩය. නැත්නම් තේරවාදී මුල් බුදුදහම ලෝකයට ඉතුරු කරලා සුරක්ෂිත කළා ලෝකයට දායාද කළේ අන්න ඒ ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලා. ඒ අපේ අම්මල තාත්තලා බැමිණිතියා සාය වැනි කාලවල වලගම්බා රජතුමාගේ කාලේ ලොකු සාගතයක් තිබුණා. අවුරුදු 12ක් වැස්සේ නැහැ. නියං කාලයක්. ඒ කාලේ බොහෝ ආහාර පාන හිගතාවයක් ඇති වුණා. සමහර අය ජීවත් වුණේ ගස්වල කොළ කාලා. අන්නේ කාලෙත් පින්නතුනේ අපේ ලංකාවේ හිටිය අම්මල තාත්තලා තමන්ගේ දරුවන් බඩගින්නේ අඩද්දී දරුවන්ට තියෙන කෑම ටික අරගෙන ඇවිල්ලා ස්වාමින් වහන්සේට දීලා ස්වාමින් වහන්සේලා ආරක්ෂා කළා. එහෙම රැකගත්තු ස්වාමින් වහන්සේලා තමයි මේ ත්‍රිපිටකයේ දා බුද්ධ වර්ෂ 440 දී ග්‍රන්ථ ආරූඪ කළා ශ්‍රී ලංකාවේ මාතලේ අලු විහාරයේදී මේ දහම තැන්පත් කරලා මුළු ලෝකෙම අද තේරවාදී මුළු බුදු දහම කියලා විදිහට දෙයක් රකින්නවා නම් කියවනවා නම් පිළිපදිනවා නම් අන්නේ තේරවාදී පාලි මුල් බුදු දහම ලෝකෙට දායාද කළේ ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලා. අන්නේ දහම තමයි පින්වත්නි අද ලෝකයේ වේගයෙන්ම පැතිරෙන්නේ. පසුගිය වසර 40 50 තිස්සේම පින්වත්නි ලෝකයේ බිහි වෙච්ච මනෝවෛද්‍ය විශේෂඥවරු සයිකියාට්‍රික්ස්ලා ස්ට්‍රෙස් මැනේජ්මන්ට් වලට කාරණා දෙකක් ප්‍රධාන වශයෙන් නිර්දේශ කළා තියෙනවා. මොකක්ද ඒ කාරණා දෙක? මානසික ආතතිය දුරු කරන්න ප්‍රධාන ටෙක්නික්ස් දෙකක් තියෙනවා. සයිකොලොජි වල, සයිකියාට්‍රි වල. මොනවද ඒවා? You know, when we read some research of psychiatrics, which happened in last 4-5 decades, they recommend to practice some qualities to reduce stress. Especially, they recommend to practice loving kindness and mindfulness. Buddha has explained these techniques before 2,600 years ago. In Karanimetta Sutta, Buddha says, Yantan Santam Padang Abhisamicca. He who wants to become the peace of mind should have to practice loving kindness. Sabbe Satta Bhavantu Sukhitatta. In the discourse of Metta, Buddha has explained very clearly. On the other side, Buddha says, for the purification of mind, for the destruction of suffering and pain, the only technique that Buddha has explained, which is mindfulness, practicing mindfulness. When modern scientists and psychiatrists discovered there are some experiments, actually before 2,600 years ago, Buddha had realized and proclaimed to the world these qualities which are loving kindness and mindfulness. We are so fortunate having this kind of techniques. Buddhism. පින්නතුනි මෙන්න මේ කාරණා දෙක තමයි ඔබ මානසික සුවයෙන් ඉහළට යන බලාපොරොත්තු වෙනවා නම් මානසික ආතතිය අඩු කරගන්න බලාපොරොත්තු වෙනවා නම් වඩන්න ඕන ප්‍රධාන කාරණා දෙක තමයි මොනවද? නිතර මෛත්‍රී භාවනා වඩන්න. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා සීල සත්ත්වෝ සුවපත් වෙත්වා කියලා හැකිතාක් දුරට මෛත්‍රිය වඩන්න. ඒ විතරක් නෙවෙයි
නිතර සතිමත් බව සිහිය දිනු කරන්න. මොකද්ද සතිමත් බව කියලා කියන්නේ? ඔබේ කය සහ සිත ගැන නිතර අවධානයෙන් ඉන්න. යමක් දකිනකොට දකින දේ නෙවෙයි, ඒ දේ දකිනකොට තමන්ගේ හිතට මේ මොහොතේ මොකද්ද වෙන්නේ කියලා බලන්න. සාමාන්‍ය ලෝකයේ ඇස් දෙක දල්වාගෙන පිටස්තර ලෝකයේ දිහා බලාගෙන ඉන්නේ. බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයා මොකද සිද්ධ කරන්නේ? ඇසට රූපයක් පේනකොට, කනට ශබ්දයක් ඇහෙනකොට, නාසයට ගඳ සුවඳක් දැනෙනකොට බලන්නේ මොකද්ද? ළමයෙක් සෙල්ලම් කරනවා නම්, ළමයේ දඟ කරනවා නම් බලන්නේ මේ ළමයේ දඟ කරනකොට මගේ හිතට දැන් මොකද්ද වෙන්නේ කියලා බලන්නේ. හිත ගැන බලන්නේ. මේකට කියන්නේ ධම්ම රිෆ්ලෙක්ෂන් කියලා. ධම්ම මිරර් කියලා. මෙන්න මේ කණ්ණාඩිය නිතරම තමන්ගේ පැත්තට තියාගෙන ඉන්න. බුදුදහම කියලා කියන්නේ පින්නතුනි කණ්ණාඩියක් වගේ. කණ්ණාඩි වර්ග දෙකක් තියෙනවා නේද? එකක් තමයි glass S2 දාන spectacles glasses. අනිත් එක තමයි mirror එක. මේ දෙකටම අපි කණ්ණාඩි කියලා සාමාන්‍ය සිංහලෙන් කියන්නේ නේ. මේ මොන කණ්ණාඩියද අපි වෙන්න ඕන? ඇහි දාන කණ්ණාඩියද මූණ බලන කණ්ණාඩියද? ඔව් බොහොම දැන් මූණ බලන කණ්ණාඩිය වෙන්න ඕන අපි. ධර්මයේ ඇහි දාන කණ්ණාඩියක් කරගත්තොත් මොකද වෙන්නේ? නිතරම අනිත්‍යයේ අඩුපාඩු තමයි බලන්නේ. ඊටාම සියුම් විදියට පේන්නේ නැති ඒවත් හොඳට ක්ලියර් කරගෙන අනිත්‍යය දිහා හොඳට බලන්නේ. මොනවද කරන්නේ? දඟලනවද? හොඳට ඉන්නවද? අනිත්‍යය දිහා තමයි කොයි වෙලෙත් බලාගෙන ඉන්නේ. ඒකත් බැලුවට කමන්නේ නැහැ. ඒකත් ඕන ලෝකෙට. නමුත් බුදුදහමෙන් අවධානය කරන්නේ මොකද්ද? කැඩපතක් වෙන්න අපේ ධර්මයේ. මේකට කියන්නේ ධම්මා දාස කියලා. දහම නැමැති කැඩපත නිතර තමන්ගේ ඉස්සරහා තියාගෙන ඉන්න. තමන්ගේ හිතේ මේ මොහොතේ තියෙන්නේ ලෝභයක්ද, ද්වේෂයක්ද, මෝහයක්ද? තෘෂ්ණාවද, සක්කාය දිට්ඨියද, මාන්නයද කියලා හොඳට තමන් ගැන බලන්න. අන්න එහෙම බලනවත් එක්කම ඒකට කියන්නේ සතිපට්ඨානය කියලා. ඊට පස්සේ සතිපට්ඨාන භාවනාවෙන් ඉන්නට ඕන. මේ ඇති වෙන්නේ සිතවිල්ලක්. ඒ සිතවිල්ල මේ මොහොතේ හටගෙන මෙතනම නිරුද්ධ වෙනවා කියන එක දකින්න. ඒ සිතවිල්ලවත් ස්ථිර වශයෙන් තියෙන දෙයක් නෙවෙයි. බාහිර රූපයත් ස්ථිරවම තියෙන දෙයක් නෙවෙයි. සිතවිල්ලත් ස්ථිර දෙයක් නෙවෙයි. මේ දෙකම පෙරපසු නොවි මේ මොහොතේ හටගෙන මෙතනම නිරුද්ධ වෙනවා. ඔබ පුදුම වෙයි. ඇහැට දකින රූපයත් මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා කියලා කිව්වොතින් ඔබ පුදුමයටපත් වෙයි. ඔබ හිතය තැමෙට හිතනම් අනිත්‍යයි. හැබැයි මේ පිළිම වහන්සේ, මේ දකින හාමුදුරුවෝ, මේ බෝධීන් වහන්සේ කලින් තිබ්බා. ඒ කලින් තිබුණු දේ මම මේ දකින්නේ කියලා අපි හිතන්නේ නේ. ඒක හරිය සම්මුති සත්‍ය අනුව, ඒක හරිය කන්වෙන්ෂනල් ට්‍රූත් එක අනුව හරිය. නමුත් ඇබ්සොලියුට් ට්‍රූත් එකට යනකොට මේ බාහිර ලෝකය අපි නිර්මාණය කරගන්නේ මේ මොහොතේ. ඒක සරල උදාහරණයක් මම කියන්නම්. දැන් ඔබ මන් දිහා දකිනකොට දැන් ඔබ කොහොමද හිතාගෙන ඉන්නේ? අනේ මේ හාමුදුරු හොඳට බණ කියනවා, අනේ හොඳ හාමුදුරු කෙනෙක් කියලානේ. දැන් ඔබ ඇසෙන් බලනකොට මේ හොඳ හාමුදුරු කෙනෙක් විදිහට දැන් මම ගැන හිතාගෙන ඉන්නේ. හැබැයි මම ඔබේ හිතරේ දෙන මොකක් හරි දෙයක් කිව්වොත් මොකද වෙන්නේ? ඊට පස්සේ මන් දිහා බලන්නේ කොහොමද ඔබ? එතකොට ඔබට පේන්නේ අර හොඳ හාමුදුරුවද පේන්නේ? ඊට පස්සේ ඔබේ හිතට අනුව ඔබේ ආයතන ඇස සම්පූර්ණ වෙනස් වෙනවා, විඥානය වෙනස් වෙනවා. ඊට පස්සේ මාව පේන්නේ දැන් පේන විදිහට නෙවෙයි. මං විතරක් නෙවෙයි මගේ වටාපතත් එක්කත් ඔබ ඊට පස්සේ අමනාප වෙනවා. මේ පුටුව දැක්කත් ඊට පස්සේ කේන්තිය. මේ බැනපු හාමුදුරුවෝ වාඩි වෙලා හිටිය පුටුව කියලානේ. පින්නතුනි මේක තමයි ජීවිතය යථාර්ථය කියලා කියන්නේ. ඒ වගේම ඔබට දැන් පේන මේ ලෝකයක් තියෙනවා නම් ඔබ හිතන්නේ ස්ථිරවම තියෙන ලෝකයක් කියලා මේකනේ. දැන් මෙතන ඉන්න මිනිස්සු ටික ඔබට පේනකොට ඔබට හිතෙන්නේ මොකද්ද? මේ පේන විදිය තමයි ලෝකේ හැම දෙනාටම පේන්නේ කියලා නේද? නමුත් පින්නතුනි මේ පේන්නේ ඇත්තටම තියෙන දේ නෙවෙයි. මේ පේන්නේ මොකද්ද? මේ පේන්නේ තමන්ගේ කර්මයෙන් නිෂ්පාදනය කළ දීපු ඇහි පරාසයට පේන ටිකයි දැන් මේ පේන්නේ. ඔබේ මනස වෙනස් වුණොත් මේ මොහොතේ මනසට අනුව ආයතන වෙනස් වෙනවා.
වෙනස් වුණොතින් ඇතැම් විට ඔබට මේ පේන මිනිස්යන්ට අමතරව මෙතන ඉන්න දෙවියන්, මෙතන ඉන්න පින් අනුමෝදන් වෙන්න වටේ ඉන්න සත්තු ටික ඔක්කොම ඔබට පේන ගනී ඊට පස්සේ. නිකන් නෙවෙයි පින්නතුනේ තාපුඩින් එල්ලිලා බලාගෙන පින් අනුමෝදන් වෙන්න ලං වෙන්න බැරුව උඩ බලාගෙන ඉන්න ප්‍රේතයන් භූතයන් හිටන් ඔබට පේන ගනී. ඔබට තේරෙන්නේ මෙතන ඉන්න මිනිස්යන්ට වඩා පිරිසක් මේ වටේම අස්සක් මුල්ලක් නෑරම මේ ගහක කොළයක් නෑරමින සතු ටික ඔබට මේ ඇස වෙනස් වීමත් එක්කම පේන ගනී. එහෙනම් ඔබට මේ පේන ඇසෙන් පේන දේ ඇත්තටම යථාර්ථයද? යථාර්ථය නෙවෙයි පින්නතුනි. දැන් ඔබට මේ පේන්නේ ඔබේ කර්මයෙන් නිෂ්පාදනය කළ දීපු හැඩ පේන ටික විතරයි මේ පේන්නේ. ඒ වගේම නවීන උපකරණ පාවිච්චි කරලා අන්වීක්ෂයකින් දුරේක්ෂයකින් ඈත බැලුවොත් දැන් ඔබට ඈත අහස බලනකොට තාරකාවක් දෙකක් සමඩ පෙනේ. හැබැයි ඔබ අන්වීක්ෂයකින් බැලුවොත් ඔබට පේන්නේ තාරකාවක් නෙවෙයි ඒක ඉරක් කියලා. තවත් සියුම් මේකින් බැලුවොත් පේන්නේ ඒක ඉරකුත් නෙවෙයි ඒක ගැලැක්සියක් කියලා. තවත් ඔබ සියුම් එකකින් බැලුවොත් පේන්නේ ඒක ගැලැක්සියක් නෙවෙයි ගැලැක්සි මිලියන ගාණක් තියෙන ස්ථානයක් ඒ තරුවක් විදිහට පේන්නේ කියලා. එහෙනම් පින්නතුනි මෙන්න මේකයි ලෝක යථාර්ථය. මෙන්න මේ යථාර්ථයේ තේරුම් ගන්න තමයි පින්නතුනි අපිට ලෝකේ ගැන අවබෝධය ලැබිලා අපි දුකෙන් නිදහස් වෙන්නේ. අනේ දුකෙන් නිදහස් වෙන මාර්ගය තමයි බුදුරජාණන් වහන්සේ ලෝකෙට දේශනා කළේ. අද පින්නතුනි ලෝකේ වැඩිපුරම පිරිසක් උත්සාහ කරන්නේ ලෝකයේ තියෙන දර්ශනවල ඉහළම වටිනාකම තියෙන දේවල් ටික ප්‍රැක්ටිස් කරන්න තමයි අද ලොකු තරගයක් තියෙන්නේ. කිසිදු ආගම් ભેදයක් නොමැතිව ලෝකෙ ඉපදිච්ච හැම කෙනෙක්ම උත්සාහ කරනවා ලෝකයේ තියෙන ඉහළම දර්ශන මොනවද? ඉහළම ආගම් මොනවද? ඉහළම ඉගැන්වීම් මොනවද? ඒව ඉහළින්ම ප්‍රැක්ටිස් කරලා ඉක්මනටම රිසල්ට් එක ගන්න කොහොමද කියලා අද තරගයක් තියෙනවා. ඉස්සර නම් තරගය තිබුණේ කවුද වැඩිපුර අභ්‍යවකාශයේ ග්‍රහලෝක ගානකට යන්නේ කියලානේ. අද තරගයේ තියෙන පින්නතුනේ ගුවන් යාන අභ්‍යවකාශ පොළවෙන් අහසට එසවීමට නෙවෙයි. අද මොකද්ද තරගයේ තියෙන්නේ? අද තියෙන්නේ මේ අපේ පංචස්කන්ධය මේ පොළවෙන් උඩට කවුද ඉක්මනටම උස්සන්න දක්ෂ වෙන්නේ කියන තරගය අද තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි ඔබ අහලා ඇති අධ්‍යාපන විද්‍යාවෙන් ඉගෙන ගත්තොත් මාස්ලෝගේ න්‍යායක් තියෙනවා. ඒකට කියන අවශ්‍යතා හේතුව කියලා. The hierarchy of needs කියලා. ගුරු වෘත්තියෙම හිටියයි ශ්‍රී ලංකාවේ හිටියනම වැතැමිට අහලා ඇති. මාස්ලෝගේ අවශ්‍යතා න්‍යාය. අනේ අවශ්‍යතා න්‍යාය එක සංකල්පයක් උගන්වනවා. මිනිස්සුන්ගේ මුල්ම අවශ්‍යතා ටික තියෙන්නේ ආහාර පාන ආදී primary needs ටික. ඒකේ ඉහළින්ම needs වල ඉහළින්ම තියෙන්නේ මොකද්ද? හේතුවක් වගේ තියෙනවා. ඒකේ උඩම ත්‍රිකෝණයක් වගේ තියෙනවා. උඩම තියෙන්නේ මොකද්ද? self actualization කියන එක. ආත්ම සාක්ෂාත්කරණය. මනස දියුණු කරන එක තමයි මිනිස්යාගේ ජීවිතයේ ඉහළම පරමාර්ථය වෙලා තියෙන්නේ. අන්නේ පරමාර්ථයට ලං වෙන්න පිනතුනි වර්තමානයේ මිනිස්සු ලොකු උත්සාහයක් දරනවා. ඉස්තර ලෝකේ මිනිස්සු සාර්ථකයි කියලා කිව්වේ හුඟක් වැඩ කරන අය. දවසට වැඩිපුර පැය ගාණක් වැඩ කළා වැඩිපුරම මුදලක් උපයන්න පුළුවන් නම් අන්නේ අය තමයි ලෝකේ දක්ෂය කියලා හිතාගෙන හිටියේ. නමුත් අද එහෙම හිතනවද? අද එහෙම හිතන්නේ නැහැ පින්නතුනි. අද ලෝකේ මිනිස්සු ඊට වඩා බුද්ධිමත්. අද කල්පනා කරන්නේ ඊටාම කෙටි ක්‍රමයකින් ධාර්මිකව වැඩි මුදලක් උපයලා ඒක ඉතුරු කරලා වැඩිපුර කාලයක් ආධ්‍යාත්මික දියුණුව සඳහා යොමු කරන්නයි අද මිනිස්සුන්ගේ තරඟය තියෙන්නේ. ඔබ ඇතැම්මට විශ්වාස කරත් දන්නේ සමහර අය මුළු ජීවිත කාලෙටම හම්බ කරන්නේ අවුරුදු 10යි. සමහර අය අවුරුදු 5යි ජීවිත කාලෙටම හම්බ කරන්නේ. අවුරුදු 5ක් හම්බ කළා ඉන්වෙස්ට් කළා ආයෝජන වල යොදලා ඉදිරියේ ජීවත් වෙන මාර්ගය හදාගෙන තමන්ගේ අම්මා තාත්තා ඉන්නවා නම් අම්මා තාත්තට උදව් කළා දරුවෝ ඉන්නවා නම් ඊයටත් මාර්ගය පාදලා සම්පූර්ණයෙන්ම ධර්මයේ ප්‍රැක්ටිස් කරනවා. අද පින්නතුනේ එහෙම ලෝකයක් තියෙන්නේ. ඒක ඔබට අද කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ඔබේ සිහිනයක් වශයෙන් කවදා හරි මේක තියෙනට ඕන.
ඔබ ඇත්තටම ජීවිතයෙන් ප්‍රයෝජන ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඔබේ සාර්ථකත්වය කියලා කියන්නේ දරුවන්ට හොඳට උගන්වලා ඉහළ විශ්වවිද්‍යාලයක යවන එක විතරක් නෙවෙයි. ඒකත් කරන්න හොඳට කමක් නැහැ. නමුත් පින්නතින ඔබ ඒ හදන දරුවන් ඔබ අවුරුදු ගාණක් කැප කරන දෝ දරුවන්ට මොකද්ද වෙන්නේ අනාගතේ? ඒ අපි කාට හරි බාර දීලා අපි තනි වෙන දවසක් තියෙනවා. දරුවෝ හැමදාම අපේ ළඟ ඉන්නේ නැහැ. ඒ නිසා ඒ දරුවන්ට යුතුයකම කරන ගමන් ඔබ දැනගන්නට ඕන ඔබේ හිත උපරිම මට්ටමට දියුණු කරගන්න. අනේ සඳහා තමයි බුදුහාඳුර අපට මේ ධර්ම දේශනා කළේ. ඒ ධර්මයේ නිකන් ලැබිච්ච දෙයක් නෙවෙයි පින්නතුනි. ඒ ධර්මයේ කියලා කියන්නේ සාරාංශික කල්පලක්ෂයක් as is මස්ලේ දන් දීලා කරපු පරිත්‍යාගික ප්‍රතිඵලයක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නමින් ඔබ කිසියම් දහම් පදයක් අහනවා නම් ඒ හැම දහම් පදයකම තියෙන්නේ මොකද්ද? බුදුහාමුදුරු හෙළපු දහදිය ලේ කඳුළු වල ශක්තියයි තියෙන්නේ. ඒක පින්නතුනේ සරල දෙයක් නෙවෙයි. ඔබේ අම්මා තාත්තා ඔබට උදව් කළේ ඔබ අම්මගේ කුසේ පිළිසන ගත්තට පස්සේ. නමුත් බුදුරජාණන් වහන්සේ අප වෙනුවෙන් as is මස්ලේ දන් දුන්නේ කවද්ද? අපි ඉපදෙන්න සාරාංශික කල්පලක්ෂයක ඉඳගෙනම පෙරම් පුරමින් අපට මේ ධහම දායාද කරලා දෙන්නට උරුම කරලා දෙන්නට බුදුහාඳුර අපි වෙනුවෙන් කැප වෙලා තියෙනවා. අන්නේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් යම් කිසි කෘතඥතාවයක් අපි දක්වන්නට ඕන. මොකක්ද අපි බුදුහාඳුරට දක්වන කෘතඥතාවය? කළගුණ සැලකීම. ඒ බුදුහාඳුර දේශනා කරපු ධර්මය හරියට තේරුම් ගන්න උත්සාහ කරා. මොකද්ද බුදුහාඳුරන්ගේ මැසේජ් එක කියලා තේරුම් ගන්න උත්සාහ කරන්න. පින්නතුනි අද බුදුදහම ගැන හොඳට දන්නේ රිසර්ච් කරලා තියෙන්නේ ප්‍රැක්ටිස් කරන්නේ කවුද? උපතින් අබෞද්ධය. ඒ අතුරුන් විශේෂයෙන්ම ජූස් අය, යුදෙව් අය. ලෝකේ බුද්ධිමත්ම මිනිසුන් වශයෙන් ඉන්න ලෝකෙට වැඩිපුර දායකත්වයෙන් දක්වන යුදෙව් අය තමයි බුදුදහම වැඩිපුර ප්‍රැක්ටිස් කරන ක්‍රියා කරන්නේ. විශාල කැපවීමක් පරිත්‍යාගයක් ඒ අය මේ ධහම වෙනුවෙන් කරනවා. පින්නතින් අන්නේ ධහම හොඳට තේරුම් අරගෙන හැකි තාක් දුරට ප්‍රැක්ටිස් කරන්න ඒ තමන් ප්‍රායෝගිකව කර පමණට මොකද්ද වෙන්නේ? අපි බොහෝ විට සාමාන්‍යයෙන් හිතන් ඉන්නේ බුදුදහම රකින්න ඕන, පින්කම් කරන්න ඕන, පරලෝක දියුරෝ කියන්නේ කියලා නෙනේ. පින්නතුනි පරලෝකයක් තිබ්බා හෝ නැති වුණා හෝ තමන් මේ පිළිපදින ධහම ආනිසංස පිළිපදින මොහොතේම තමන්ට ප්‍රතිඵල තියෙනවා. ලෝකයන්ෙත් මොන දේ කරත් පින්නතුනි හුඟා කල ගත වෙන එකේ ප්‍රතිඵල ගන්න. නමුත් පින්නතුනි ධහම රැක්කොත් උදේ රකින්න ධහමේ ප්‍රතිඵල හවස් වෙනකොටම රිසල්ට් එක තමන්ට පේනවා. හිතේ මානසික දියුණුව ඇති වෙනවා, හිත පිරිසිදු වෙනවා, සතුට වැඩි වෙනවා. ආධ්‍යාත්මික ශක්තිය දියුණු වෙනවා, තමන්ගේ බලාපොරොත්තු යහපත් බලාපොරොත්තු ඉෂ්ට වෙනවා. ඒ නිසා ඔබ ධර්මයේ තියෙන සාන්දෘෂ්ටික බව, අකාලික බව පිළිබඳව උපරිම විශ්වාසය තියාගන්න. ඔබත් ධහම රකින්න, පිළිපදින්න. ඔබේ ළඟම ඉන්න ඥාතීන්ට, දරුවන්ට මේ ධහම දෙන්නට උපරිම උත්සාහ කරන්න. අන්න ඒක තමයි බුදුහාමුදුර අපෙන් බලාපොරොත්තු වෙච්ච දේ. එහෙම කටයුතු කිරීම තමයි බුදුහාමුදුරන්ට කළගුණ සැලකීම කියලා කියන්නේ. දිනුදින අපි සඳහන් කර අපේ ජීවිතේ හුඟක් දේවල් ලැබලා තියෙයි කියලා. මනුස්ස ජීවිතේ ලැබුවා, පින්වන්ත අම්මා තාත්තා ලැබලා තියෙනවා, හොඳ අධ්‍යාපනයක් ලැබුවා, හොඳ රටක වාසය කරන අවස්ථාව ලැබුණා අපි. හොඳ දරුවෝ ලැබලා තියෙනවා. ඇතැම්මට දරුවන්ට ඔබ හොඳට උගන්වලත් ඇති. පින්නතුනි මේවත් පිනෙන් තමයි ලැබලා තියෙන්නේ. ඔබේ උත්සාහයෙන් තමයි ඔබ ලබා ගත්තේ. නමුත් මේ සියලටම වඩා පිනකින් ඔබ ලබපු දෙයක් තියෙනවා. ඒ මොකද්ද? බුද්ධෝත්පාද කාලයක ඉපදීම. ඔව් බොහොම හොඳයි. බුද්ධෝත්පාද කාලයක ඉපදෙන්න ලැබීම සහ ඒ විතරක් නෙවෙයි ඒ ධර්මය අහන්නට අවස්ථාව ලැබීම. දැන් ලෝකේ සමහර අය ඉන්න බුද්ධෝත්පාද කාලවල තමයි ඉපදෙලා ඉන්නේ. නමුත් දහම අහන කැමැත්තක් නැහැ අයට. උපතින් බෞද්ධ වෙලා ඉන්නවා. නමුත් දහම අහන උනන්දුවක් හෝ විවේකයක් සමහර අයට නැහැ. ඇතැම් විට සමහර අයට ධර්මය ඇහෙනවා. ඔබ ඇතැම් විට බණ අහනකොට ඔබේ ගෙදර ඔබේ කාමරයේ ඉඳගෙන තවත් කෙනෙක් බණ අහනවා. කවුද? ඇතැම් විට සුරතල් සත්තු වෙන්න පුළුවන්, මාළු වෙන්න පුළුවන්. ඔබේ ඇඳේකට නිදා ගන්න බල්ල පූස වෙන්නත් පුළුවන්. ඒ සතරත් ඒ බණ ඇහෙනවා. බණ අහන්නත් ලැබෙනවා.
නමුත් පිළිපදින්න පුළුවන් මානසිකත්වයක් වාතාවරණයක් ඒ සත්‍යයන්ට නැහැ. පින්නතුනි අපි ඒ නිසා ලැබපු වටිනාම දේ බුද්ධෝත්පාද කාලයක හරි ඒ විතරක් නෙවෙයි බණ අහන්නට පිළිපදින්නට සුදුසු වාතාවරණයක මේක කියන්නේ බ්‍රහ්මචර්යාව රකින්නට නැත්නම් ආර්යශ්‍රණික මාර්ගය රකින්නට එය අහන්නට සුදුසු මානසිකත්වය සහිත ජීවිතයක් අපි ලබලා තියෙනවා. මෙන්න මේක තමයි පින්නතුනි අපි ජීවිතේ ලැබුව වටිනාම දේ. ඒ නිසා මේ බණහන ඔබ ලැබපු වටිනාම දේ ඒ දේ ගැන ඔබ නිතර හිතන්න. මේ පින්නතුනි හැමදාම යනවා කණ්ණාඩිය ගාවටනේ. ගිහලා කොණ්ඩේ එහෙම බලන හොඳ ලස්සනට මූණ එහෙම බලනවනේ කමන්නේ. හොඳට මූණේ ලස්සන බලා ගන්න. හැබැයි පින්නතුනි අතරේ හිතන්නේ මේ කණ්ණාඩියේ ඉස්සරහා ඉන්නේ ඊටාම පින්වන්ත සසර හුඟා කල්ප ගානක් පින් කළා මේ බුද්ධෝත්පාද කාලේ ඉපදෙන්නට මේ සද්ධර්මයේ අහන්නට පින් කරපු කෙනෙකුයි මේ කණ්ණාඩි ඉස්සරහා ඉන්නේ කියලා ඔබ හිතන්න. අන්න එහෙම හිතනකොට ඔබ ගැන ඔබට ලොකු සතුටක් ඇති වෙනවා. ඇතැම් මේට කොණ්ඩ ගහ දෙක ඉදෙන්න පුළුවන් නේ වයසට ගිහිලා වගේ පේනකොට ටිකක් දුකක් එනවනේ. ඒ දුකත් නැති වෙනවා පින්නතුනේ තමන්ගේ මෙන්න මේ පින ආනිසංස ගැන ඔබ හිතනකොට. අන්නේත් එක්කම පින්නතුනේ මේ දහම තුල තව තවත් ඉදිරියට යන්න ඕන කියන දැඩි උනන්දුවක් ඇති කරගන්න අපි මේ ලෝකේ ලැබපු වටිනාම දේ තමයි පින්නතුනේ සද්ධර්මය කියලා කියන්නේ. අනේ සද්ධර්මයේ කරුණ ඇතුළත් වන එක්තරා දේශනාවක් තමයි අද අපි මාතෘකාව වශයෙන් තෝරාගත්තේ. දැන් තමයි බණ පටන් ගන්නෙ. මෙතන ඉඳන් තමයි ධර්ම දේශනාව ආරම්භ වෙන්නේ. අර මුලින් අපි ධර්මය අහන්නට මනස හදපු එක මේකලේ. පින්නතුනේ අද අපි සාකච්ඡා කරන දහම් කරුණු ටික ඇතුළත් වන්නේ ත්‍රිපිටකයේහි, සූත්‍ර පිටකයේහි, අංගුත්තර නිකායෙහි. අංගුත්තර නිකායේ තික නිපාතේන බ්‍රාහ්මණ වර්ගයේන කතාවක් ඇතුළු දේශනාවක් තමයි අද අපි මාතෘකාව වශයෙන් තෝරාගත්තේ. හොඳ කල්පනාවෙන් මේ බණ ටික අහන්න. ඔබට හුඟා ප්‍රයෝජනයක් මේක ලැබේ ජීවිතයට ආලෝකයක්. බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවකදී සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නකොට එක්තරා වයසක බ්‍රාහ්මණවරු දෙන්නෙක් බුදුහාම ළඟට ආවා. ඒ දෙන්නට වයස කීයද? අවුරුදු 120යි. අවුරුදු 120ක් වෙන දෙන්නෙක් තමයි බුදුහාම ළඟට ආවේ බණ අහන්න. බුදුරජාණන් වහන්සේගේ කාලයේ ධර්මයෙන් ප්‍රයෝජන ලබන්න පුළුවන්කම තිමිච්ච අඩුම වයස කීයද? අවම වයස කීයද? පල්ලෙහාම වයස. 7. ඔව් බොහොම හොඳ අවුරුදු 7යි. අවුරුදු 7ක්වත් වෙන්න ඕන අඩුම ගානේ සෝවාන් වෙන්න. උපරිම වයස කීයද? උපරිම වයස කීයද? බුදුරජාණන් වහන්සේගේ කාලේ පරමායස අවුරුදු 100යි. අවුරුදු 120 දී වුණත් පුළුවන් ඕනම වයසකදී හොඳට සිහිය නුවණ තියෙනවා නම් ඒ කෙනාට ධර්මය අවබෝධ කරගන්න පුළුවන් ඕනම වයසකදී. අවුරුදු 7න් පැවිදි වෙච්ච අය හිටියා. අවුරුදු 10න් පැවිදි වෙච්ච අය හිටියා. අවුරුදු 20න් 25න් අවුරුදු 30න් පැවිදි වෙච්ච අය හිටියා. අවුරුදු 40න් සරියුත් මුගලන් වගේ ස්වාමීන් වහන්සේලා. ඒ වගේම අවුරුදු 60න් මහාන වෙච්ච අය හිටියා. අවුරුදු 80න් මහාන වෙච්ච අය හිටිය බක්කුල හාමුදුරුවෝ වගේ අය. අවුරුදු 80 දී මහානලා තවත් අවුරුදු 80ක් හිටිය බක්කුල හාමුදුරුවෝ. අවුරුදු 160ක් හිටියා. තවත් අය හිටිය අවුරුදු 100 දී පැවිදි වෙච්ච අය හිටියා. තවත් අය හිටිය පින්නතින අවුරුදු 120 දී මහාන වෙච්ච අය. සෝනා මෙහෙණිය රාධා හාමුදුරුවෝ පැවිදුනේ කීයේද? අවුරුදු 120 දී. ඒ නිසා මේ වැඩිහිටි මෑණිවරු කියන්නේ එපා දැන් මට නම් වයසයි මට අමාරුයි ධර්මයේ පිළිපදින්න කියලා. මේ කවුරුවත් ප්‍රමාද නැහැ පින්නතුනි. ඇයි බුදුහාමුදුරන් කාලේ අවුරුදු 120 දිත් පැවිදි වෙලා මේ ධහමින් ප්‍රයෝජන ගත්තා හිටියා. පින්නතුනි අද කොහොමද ස්වභාවය? අද තත්ත්වය කොහොමද? අද ධහමින් ප්‍රයෝජන ගන්න පුළුවන් අඩුම වයස කීයද? අද පින්නතුනි උපතින්ම බිහිවන්නේ සමහර අය මාර්ගඵලලාභී අය සමහරලාට රෙඩිමේඩ් ටයිම් එනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉපදුනේ පෘථග්ජනය මේ ලෝකේ ඉපදුනේ. ඒ අයට අවුරුදු 7ක් ඉන්න ඕනේ මාර්ගඵල ලබා ගන්න.
නමුත් අද ඉපදෙනවා සමහර ළමයි පින්නතුනි බුදුහාඳුරෝ දැකලා සියසින් දැකලා බණහපු සමහර අය මනුස්ස ලෝකයේදී සමහර අය දිව්‍ය ලෝකවලදී බණහලා මාර්ගඵල ලබලා නැත්නම් ප්‍රඥාව ඉහළටම දියුණු කරපු අය මෑත කාලේ ලෝකෙ ඉපදෙලා ඉන්නවා. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ඉපදෙලා ඉන්නවා. ඒ ළමයින්ට බහ තෝරන්න කතා කරන්න පුළුවන් වයස පටන් ගත්තු ගමන්ම තමන් අවබෝධ කරගත්තු ධර්ම කාරණා විස්තර කරනවා. සමහරට වයස කීයද? ඔව් බොහොමද අවුරුදු 3මාර දරුවන් ඉන්නවා. පටිච්ච සමුප්පාදය, අනිත්‍යතාවය, චතුරාර්ය සත්‍ය විස්තර කරනවා. එහෙම අය ලෝකේ ඉන්න කාලය. ඒ නිසා පින්නතුනි ඔබට අද ෆේස් කරන්න වෙන්නේ මෙන්න මේ වගේ ප්‍රඥාව තුනත් එක්ක. ඒ අය හිතන්නේ අප නිකන් කටපාඩම් කරපුවා මේ කියන්නේ කියලා. අපි මීට කාලෙකදී අහුවනේ ධම්මචක්ක සූත්‍රේ කටපාඩමින් කියන අය, ගාථා කටපාඩමින් කියන අය, ගියාත්ම කොහෙද ඉපදෙලා ඉන්නේ හිතේ කියලා කියන අය නේද? ඒ දේ පින්නතුන ඕන කෙනෙකුට කියන්න පුළුවන්. ඒක අවුරුදු 7-8 යනකොට ආමතක වෙනවා. නමුත් මේක පින්නතුන එහෙම නෙවෙයි. මේක ක්‍රිටිකල් තින්කින් එක්ක ප්‍රඥාවත් එක්ක කරන ගනුදෙනුවක් මේක. තර්කානුකූලව යමක් ගැන ඕනම දෙයක් අරගෙන ඒ අදාළ තැනදී Tamanට තර්කානුකූල යමක් විස්තර කරන්න පුළුවන්. ඔබ හැට රූපේ දකිනවා නම් මේ වෙලාවේ මොකද්ද වෙන්නේ? ඔබේ හිතට මේ වෙලාවේ මොකද්ද වෙන්නේ කියලා අද බණ කියන්නේ අවුරුදු 40-50 හාමුදුරු නෙවෙයි. අවුරුදු 3-3මාරේ දරුවනොයි අද ලෝකෙට බණ කියන්නේ පින්නතුනි. අද මේ මට්ටමට ඇවිල්ලා. ඒ නිසා හිතන්න එපා අද ඔබ ජීවත් වෙන්නේ අඟහරු ලෝකයට හඳ මත මිනිසුන් පාතබන කාලයක කියලා හිතන්න එපා. ඒක අමාරු වැඩක් නෙවෙයි. ඊට වඩා දුර ගිහිපු ප්‍රඥාවත් උපතින් ලැබපු දරුවන් ඉපදෙන සමයකයි ඔබ මේ ජීවත් වෙන්නේ කියන එක අමතක කරන්න එපා. ඒ නිසා ඔබ ආර්ථිකයෙන් අධ්‍යාපනයෙන් ඉදිරියට යන්න උත්සාහ කරන කාලෙක අද ලෝකෙ ඉපදෙන දරුවන් ප්‍රඥාවෙන් ලෝකේ ජය ගන්නයි අද තරඟයේ තියෙන්නේ. ඒ නිසා පින්නතුනි අද අපි ලැබපු වටිනාම මේ සද්ධර්මය මේ අපි සාකච්ඡා කරන සූත්‍රේන බ්‍රාහ්මණයන් දෙදෙනාගේ වයස කීයද? අවුරුදු 120යි. මේ දෙන්න බුදුරජාණන් වහන්සේගේ ළඟට ඇවිල්ලා උන්වහන්සේට ගෞරව දක්වලා සුහඳව කතා බහ කරලා ඉන්න ගමන් කියනවා බුදුරජාණන් වහන්සේ අපි දෙන්නට දැන් අවුරුදු 80යි. අපි දෙන්න බොහොම දුර්වලයි දැන්. නමුත් අපි දෙන්නාගෙන් පොඩි අඩුවක් වෙලා තියෙනවා. මොකක්ද ඒ අඩුව? අකත කල්යාණ අකත කුසල අපිට යහපත් දේවල් කරන්න බැරි වුණා. අපට කුසල කරන්න බැරි වුණා. අපට බියසක දුර වෙන මාර්ගය ප්‍රැක්ටිස් කරන්න බැරි වුණා. පුහුණු කරන්න බැරි වුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපේ කෙරේ කරුණාවෙන් අපට දේශනා කරන්න අපට බොහෝ කාලයක් හිතසුව පිණිස හේතු වන දහමක් දේශනා කරන්න කියලා ඉල්ලා සිටියා. කවුද මේ ඉල්ලා සිටියේ මේම? අර අවුරුදු 120ක් වයස ඇති බ්‍රාහ්මණයෝ දෙන්න. බුදුහාමුදුර සඳහන් කරන ඕ බ්‍රාහ්මණය. ඔබ දැන් වා වයස මට ඒක පේනවා. ඔබ දැන් වා දුර්වල වෙලා දැන් ඉන්නේ. ඒ වගේම ඔබට යහපත කරන්න බැරි වුණා, කරගන්න බැරි වුණා, කුසල් වඩන්න බැරි වුණා. අන්න එහෙම තත්ත්වයේ ඉන්න ඔබ මොකක්ද එහෙනම් කරන්නට ඕන? යෝ ඉද කායේන සංයමෝ වාචාය සංයමෝ මනසා සංයමෝ තන් තස්ස පේතස්ස. ඔබ කයෙන් සංවර වෙලා ඉන්නවනම්, වචනයෙන් සංවර වෙලා ඉන්නවනම්, මනසින් සංවර වෙලා ඉන්නවනම්, discipline in speech, discipline in behavior, discipline in mind. මෙන්න මේ තුنين සංවර වෙලා ඉන්නවනම්, ඒ වගේම පින්දහම් කරනවා නම් ඔබට සසර රැකවරණයක් තියෙනවා. ඔබට ඒක පිහිටක් වෙනවා කියලා දේශනා කරා. දේශනා කරමින් උන්වහන්සේ ගාථා දෙකක් දේශනා කරනවා. මොකක්ද ඒ ගාථාව? උපනීයති ජීවිතමප්පමායෝ ජරෝපනීතස්සන සම්තිතාන ඒතං බයං මරණේ පෙක්කමානෝ පුඤ්ඤානි කෛරාස සුඛවහනී කියන. උපනීයති ජීවිතයේ ටිකෙන් ටික වයසට යනවා. ජීවිතං අප්පමාන ජීවිතේ බොහොම ටික කාලයි තියෙන්නේ. ජරෝපනීතස්සන සම්තිතාන
මහලු වෙච්ච කෙනෙකුට රැකවරණයක් වෙන රැකවරණයක් නෑ ලෝකේ. ඒතං බයං මරණේ පෙක්කමානෝ මෙන්න මේ මරණය ගැන බිය තියෙන කෙනා පුඤ්ඤානි කෛරාත සුඛාවහානි සැපගෙන දෙන පින් දහම් කරන්න කියලා. ඊළඟට දේශනා කරනවා යෝද කායේන සංයමෝ වාචාය උදචේතසා තං තස්ස පේතස්ස සුඛාය හෝති යං ජීවමානෝ පකරෝති පුඤ්ඤං. යම් කෙනෙක් කයින් වචනෙන් සිතින් සංවර වෙ ඉන්නවනම් ඒ වගේ මේ තැනත්තා ජීවත් වෙන කාලේ පින් දහම් කරගත්තා නම් ඒ තැනත්තා මිය ගියාට පස්සේ ඒ ඇයට සැපගෙන දෙනවා කියලා. බුදුහාමුදුරුවෝ මෙතෙන්දී කාරණා දෙකක් විශේෂයෙන් දැක්වුවා. මොකක්ද ඒ කාරණා දෙක? එකක් තමයි පින් දහම් කරගන්න විශේෂයෙන්ම සඳහන් කළා සිල්වන්ත වෙන්න කියලා. විශේෂයෙන් පංචශීලය ආරක්ෂා කරන්න කියලා. ඇයි මෙහෙම දේශනා කළේ? පරලෝ සුගතිගාමි වෙන්න තියෙන ප්‍රධානතම දේ තමයි මොකද්ද? සිල්වන්ත ජීවිතයක් ගත කිරීම. දන් දුන්නට විතරක් සුගතිගාමි වෙන්නේ නැහැ. මේක හොඳට මතක තියාගන්න. දන් දුන්නොත් ඔබට භවභෝග සම්පත් ලැබෙනවා. හැබැයි ඔබ සිල්වත් නොවුනොතින් ඒ භවභෝග සම්පත් ලැබෙනකොට ඇතැම්මට කාර්යයකුත් හම්බ වෙයි. කාර් එකේ ඉස්සරහා සීට් එකෙත් යන්න ලැබෙයි. හැබැයි ඩ්‍රයිවිං සීට් එක පැත්තේ නන් නෙවෙයි. අනිත් පැත්තේ යන්න වෙන්නේ. ඩ්‍රයිවිං කරන්න බැරි කෙනෙක් විදියට. ඇයි ඒ? අර සමහර යන්නේ වාහනේ ඉස්සරහානේ සීට් එකේ බල්ලක් තියාගෙන, පූසක් තියාගෙන. ඒ සසර හොඟක් දන් දීපු අය නමුත් සීලේ හරියට රැකලා නැහැ. භවභෝග සම්පත් ටික ලැබුණා. ලැබෙනකොට සිල්වන්තව ඉඳලා නෙවෙයි සුගතිය ලැබුණේ නැහැ. ඒ නිසා මනුස්ස ලෝකේ අපේ ළඟ හිටියා කියලා කෙනෙක් සුගතිගාමි වෙන්නේ නැහැ. ඔබ හිතනවා දැන් මනුස්ස ලෝකේ ඔබ ඉන්න ඔබේ ගෙදර බලු පැටියකුත් තියෙනවා, පූසෙකුත් තියෙනවා. ඔබ ඇඳේ නිදිනවා දැන් මෙතන සුරතල් බලු පැටිය පූසත් ඇවිල්ලා ඇඳේ බුදි නේද? ඔබ හිතන් ඉන්නේ ඔබ මනුස්ස ලෝකේ අර සසත් මනුස්ස ලෝකේ කියලානේ. යා මනුස්ස ලෝකේද? මනුස්ස ලෝකෙද දිව්‍ය ලෝකෙද කියන එක තීරණය වෙන්නේ පින්තුනි භෞතික පරිසරය මත නෙවෙයි. යාගේ මානසිකත්වය අනුව. ඒ නිසා මනසින් ඒ සතා මනුස්ස ලෝකයේ හොඳ ලක්ෂණ ගෙදරක හිටියත් ඒ සතා ඉන්නේ තිරිසන් අපායමයි වෙන ලෝකෙක නෙවෙයි. අපි ඉන්නේ මනුස්ස ලෝකේ. ඒ විතරක් නෙවෙයි අපි මනුස්සයන් වශයෙන් ඉඳලා අපේ බ්‍රහ්මයේ දක්වා මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා දිනු කරගන්න පුළුවන් නම් අපේ ගෙදර බලු පැටිය තිරිසන් ලෝකේ, අපි කයින් මනුස්ස ලෝකේ, අපි මනසින් කොහෙද? අපි මනසින් බ්‍රහ්ම ලෝකේ. ඒ වගේම අපි මේ මොහොතේ අනිත්‍යතාවය මෙනෙහි කරන්න දක්ෂණෝතින්, පටිච්චසමුපාදයේ පිළිබඳ අවබෝධයෙන් සමුදේවය බලන දක්ෂණෝතින් අපි කොහෙද ඉන්නේ? අපි නිවනේ ඉන්නේ. අපි කෙලෙස් වලින් මිදෙලේ මොහොත තුල ඉන්නේ. බලන්න බුදුහාඳුරන්ගේ දහම අපට කොච්චර අපි ඉහළ තැනකට ඔසවා තියලාද? අපි මිනිස්යන් වශයෙන් ඉපදිච්ච අපි මනුස්ස ලෝකේ රඳවන්න නෙමෙයි බුදුහාඳුර උත්සාහ කරේ. කොතෙන්ද? බ්‍රහ්ම ලෝකයටත් නෙවෙයි. ඒනුත් එහාට රහතන් වහන්සේලා දක්වා අපි ඔසවලා තිබ්බා. එහෙම දහමක් වෙනතින අපි මේ ලබලා තියෙන්නේ. නිකන් සුළුපටු දෙයක් නෙවෙයි අපි පිනකින් ලබලා තියෙන්නේ. ඒ නිසා සමහර අය කියනවා ශ්‍රී ලාංකිකයන් කියලා කියන්නේ මැණික් කන්දක් උඩ ජීවත් වෙන හිඟන්නෝ ටිකක් කියලා. ඒ කියන්නේ ආර්ථිකයෙන් දියුණු වෙන්න බැරි වෙච්ච හිඳ විතරක් නෙවෙයි. ආධ්‍යාත්මිකවත් බැරි වෙච්ච හිඳ මේ කියන්නේ. ඒ නිසා පින්නතුනේ අපට ලොකු වගකීමක් තියෙනවා මේ දෙපැත්තෙම දියුණු වෙන්න. එකක් ආර්ථිකයෙන් දියුණු වෙන්නත් ඕන අපි හොඳටම දියුණු වෙන්න ඕන අපි. අධ්‍යාපනයනොත් ඉහළටම දියුණු වෙන්න ඕන අපි. අපිට පුළුවන්. ශ්‍රී ලාංකික විද්‍යාඥයන් තමයි අද NASA ආයතනයේ ඉහළම විද්‍යාඥයන් බවට පත් වෙලින්නේ. අපිට පුළුවන් ඒක. අපි නිකන් ඇමරිකාවට අල්ලපුරට ඉඳලා වැට පැනලා ආපු අය වගේ නෙවෙයි අපිනේ. ලෝක ගෝලයේ සම්පූර්ණ අනිත් පැත්තට මුළු දවසක් පැය 22කට අධික කාලයක් ෆ්ලයි කරලා ආපු අය අපි. ලොකු සටනක් දීලා ආපු අය. ඒ නිසා අපේ ළඟ ලොකු දක්ෂතාවයක් තියෙනවා. ඔබ ආර්ථිකය හොයාගෙන ලෝකේ විද්වතුන් ධනවතුන් සතුටෙන් ඉන්න අය ඉන්න ප්‍රදේශ හොයාගෙන ඔබ දිග ගමනක් උපන් මව්බිමෙන් ඈත ආපු අය. ඒ වගේම ඔබට හැකියාව තියෙනවා මේ ධර්මයේ තුල ඉදිරියටම යන්නට.
ඒ ශක්තිය ඇතුවයි ඔබ මනසින් ඉපදුනේ. මනුස්ස ලෝකෙහි ඔබ ඉපදුනේ. අන්න එතෙන්දි පින්නතුනේ මේ සූත්‍රයෙන් අපිට ගන්න තියෙන ආభాෂය තමයි මේ මහලු බ්‍රාහ්මණයන් දෙන්නට බුදුහාමුදුරෝ දේශනා කරනවා හැකිතාක් දුරට පින්දහම් කරගන්න, ඒ වගේම කයින් වචනයෙන් සිතින් සංයමයෙන් ඉන්න, සංවර වෙන්න, සිල්වත් ජීවිත ගත කරන්න කියලා. මේක තමයි බුදුහාමුදුරෝ දේශනා කරපු අනුශාසනය. සූත්‍රය අවසන් මෙතන. පින්නතුනි මෙතන ඊටාම වැදගත් කාරණයක් තියෙනවා. බොහෝ විට මේ බණ අහලා මේ බණෙන්ම සුගතිගාමි වෙච්ච මේ බ්‍රාහ්මණයෝ දෙන්නගෙන් එක්කෙනෙක් පින්නතුනි දිව්‍ය ලෝකේ ඉඳලා නැවත ආව බුදුහාමුදුරුවෝ හමු වෙන්න. ශ්‍රාවකයන් හමු වෙන්න ආවා. දැන් මෙතන හොඳ කල්පනාවෙන් ඉන්නේ. ඔබ හුඟා බුද්ධිමත්, හැබැයි සිහියෙන් ඉන්න ඕන. ඊටාම වැදගත් කාරණයක් මෙතනින් නම් ප්‍රකාශ වෙන්නේ. දැන් මෙතන මේ ගාථා දෙකෙන් කියන්නේ බුදුහාමුදුරුවෝ ස්වර්ගගාමි මාර්ගය, සුගතියට යන මාර්ගය. මරණයෙන් පස්සේ යහපත් උපතක් ලැබෙන විදිහට කරන්න ඕන වැඩයි මෙතන මේ දැක්වෙන්නේ. මේ සඳහන් කර ගාථාව විශේෂයෙන් පළවෙනි ගාථාව. උපනීයති ජීවිතමප්පමායෝ ජරෝපනීතස්සන සම්තිතාන ඒතං භයං මරණේ පෙක්කමානෝ පුඤ්ඤානි කෛරාත සුඛාවහානි. දිනෙන් දින වයසට යනවා, මරණය ළඟා වෙනවා, දි รา පත් වෙනවා. එහෙනම් ඉක්මනටම පින්දහම් කරගන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ. මේ ගාථාව පින්නතුනි නැවත මේ දෙවියා ඇවිල්ලා බුදුහාමුදුරන්ගේ ළඟ සඳහන් කරනවා. මේ මහලු බ්‍රාහ්මණිය මේ මඟ අනුගමනය කළ සුගතිගාමී වෙලා අවුරුදු 120 දී මනුස්ස ලෝකෙදී මේ දහම ආපු මිනිස්සයා දෙවියෙක් වෙලා ඇවිල්ලා නැවත මේ ගාථාව බුදුහාමුදුරන් ළඟදී සඳහන් කරනවා. හොඳ කල්පනාවෙන් ඉන්න. මම දැන් ප්‍රශ්නයක් අහනවා. ඊට පස්සේ මේ කරුණ ටික කියලා ඉවරලා මම ප්‍රශ්නයක් අහනවා. ඒ නිසා ඔබ ටිකක් කල්පනාවෙන් ඉන්න වෙනවා. එදා ඒ දෙවියා මේ ගාථාව නැවත බුදුහාමුදුරන්ගෙන් ප්‍රකාශ කරපු අවස්ථාවේදී බුදුහාමුදුරෝ මේ දෙවියා කියපු මේ ප්‍රකාශය ඒ විදිහටම අනුමත කළේ නැහැ. ඇයි ඒකට හේතුව? මේ දෙවියා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟදී සඳහන් කරනවා මේ මරණය ගැන බය දන්නවනම් ඉක්මනටම පින්දහම් කරන්න කියලා බුදුහාමුදුරෝ ඒ ගාථාව වෙනස් කරලා තවත් අලුත් ගාථාවක් ප්‍රකාශ කළා ඒ දෙවියටම. ඒ වෙලාවේ බුදුහාමුදුරෝ මොකද සඳහන් කරන්නේ? ඒතං භයං මරණේ පෙක්කමානෝ ලෝකාමි සම්පජහේ සම්තිපෙක්කෝ. එතෙන්දී බුදුහාමුදුරෝ කියන්නේ පින්දහම් කරන්න කියලා නෙවෙයි, ලෝකාමි සම්පජහේ සම්තිපෙක්කෝ, ලෝකයට තියෙන ඇල්ම, ආසාව, තෘෂ්ණාව දුරු කරන්න කියලා. මම දැන් ඔබගෙන් ප්‍රශ්නයක් අහනවා. මොකක්ද අහන ප්‍රශ්නේ? ඇයි බුදුහාමුදුරන්ට එදා අර බ්‍රාහ්මණයෝ දෙන්න අවුරුදු 120 දහපු වෙලාවේ ඇයි අර දෙවෙනි ගාථාව නොකියුවේ බුදුහාමුදුරෝ? ඒගොල්ලන්ගේ වයස අනුව හිතලා ඒගොල්ලන්ට නිවන සාක්ෂාත් කරගන්න තරම් මුලේ වෙහසොන්ට අමාරු ඇති ඒකයි මම හිතන්නේ. වෙනත් උත්තර තියෙද? වෙනත් උත්තර තියෙද? වෙනත් උත්තර තියනවාද? මේ අපේ මහත්තුරු පිටිපස්සේ ඉන්නවා, හිතලා කියන්න ඕන. ඔබ හුඟක් දක්ෂයි, හොඳට ඉගෙන ගත්තා අය මෙතනින් මම දන්නවා. දැන් මෙතෙන්දී තමයි තමන්ගේ දක්ෂතාවය පෙන්වන්න ඕන. ධර්මය අවබෝධ වෙලා මුළු වඩා ඒ නිසා විචාරකලා දහම් දැනුම වැඩි ඉසයි ඊට වඩා ඇඩ්වාන්ස් ඔව් ඇත්තම බොහොම හොඳයි. ඔය උත්තර දීපු හැමදෙනාගේම උත්තර හරියට හරි. ඕක තමයි තාත්තේ. එදා අවුරුදු 120 දී මේ ගැඹුරු දහම කිව්වනම් තේරෙන්නේ නැති බව බුදුහාමුදුරු තේරුම් ගත්තා. ඇයි බුදුහාමුදුරු ධර්ම දේශනා කරනකොට යහන කෙනාගේ ප්‍රඥාව හොඳට බලලා ඒ ප්‍රඥාවට තේරුම් ගන්න පුළුවන් පරාසිතික විතරයි බුදුහාමුදුරු කියන්නේ. එදා 120 දී බොහොම දුර්වල හිටිය මෙයාට ඉක්මනටම අවශ්‍ය කරලා තිබුණේ සුගතිගාමී වෙන මාර්ගය කියන්නේ. නැත්තම් හිටිය මට්ටම අනුව දුගතිගාමී වෙන හිටියයි මේ. බුදුහාමුදුරු කලේ ඉක්මනටම සුගතිගාමී මට්ටමට ඔසවලා තිබ්බා.
දැන් ඔබ අහලා ඇති මට්ට කුණ්ඩලී බුදුහාමරට මුණ ගැහෙනකොට ගැඹුරු දහමක් කියන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. අඩු ගානකට බුදුහාමර හිටිය පැත්තට හැරෙන්නවත් බැරුව හිටියේ. බුදුහාඳුර බුදුරැස් විහිදලා ඔහු සුගතිගාමී වෙන මාර්ගය කිව්වා. ඔබ අහලා ඇති චත්තමානක ගාථා. ධර්මදේශනාව පටන් ගන්න කලින් චත්තමානක ගාථා ටික සඳහන් කළානේ. මතක නැහැ නේද? ශ්‍රී ලංකාවේ ඉස්කෝලේ ගිහිල්ලා ඉස්කෝලේ යන වෙලාව කියපු ගාථා ටිකනේ. ඔව් ඒ ගාථා වලින් කවුරු ගැනද කියවෙන්නේ? ඔව් බොහොම හොඳයි. ඊටාම හොඳයි. ඒ ගාථා තුنين කියවෙන්නේ තෙරුවනේ ගැන. ඇයි බුදුහාමුදුරෝ ඒ තෙරුවනේ ගාථා ටික කිව්වේ? කාටද කිව්වේ? අර චත්තමානක කියන කුමාරයා එදාම මේ යන හිටිය ළමයෙකුට තෙරුවනේ ගුණ කියලා ඒ දරුවා සුගතිගාමී වෙන මාර්ගය කිව්වා. පස්සේ කාලේ ඇවිල්ලා සුගති ඉඳලා බණ ඇහුවා. එනිසා බුදුහාමුදුරුවෝ මේ සරල තැනින් එදා කිව්වේ ඔවුන්ට තේරුම් ගන්න පුළුවන් මට්ටම විතරයි. ඔවුන් නැවත ආවට පස්සේ ඔහුට බුදුහාමුදුරුවෝ ඊතුරු වැඩ පිළිවෙල ටික සඳහන් කළා. බලන්න පින්නතුනි. හැබැයි බුදුහාමුදුරුවෝ ඒ දෙවිවරු ප්‍රකාශ කරන දේ ප්‍රතික්ෂේප කළෙත් නැහැ. ඒක එහෙම පිළිගත්තෙත් නැහැ. ඇයි ප්‍රතික්ෂේප කරන්න බැරි? ඒක ස්වර්ගගාමී මාර්ගය. දැන් බුදුහාමුදුරුවෝ ලෝකාමී සම්පජයේ සංසිපේකෝ කියන මොකද්ද? ඒ මොකද්ද මාර්ගය? ඒ තමයි විමුක්ති මාර්ගය. බුදුදහම එක පැත්තක ස්වර්ග මාර්ගය විස්තර කරනවා. අනිත් පැත්තෙන් මොකද්ද? විමුක්ති මාර්ගයේ නිවන මඟ විස්තර කරනවා. ඒ නිසා ධර්ම දේශනාවක් අහනකොටම ඔබ දක්ෂ වෙන්නට ඕන. මේ ධර්ම දේශනාවෙන් මේ සූත්‍රයෙන් කියන්නේ ස්වර්ගගාමී මාර්ගයේද මෝක්ෂ මාර්ගයේද නැත්නම් දෙකමද කියලා ඔබ දක්ෂ වෙන්නට ඕන. දානයක් දුන්නත්, සීලය රැක්කත්, භාවනාවක් කළත් මේ තුනම ස්වර්ගගාමී මාර්ගයට පිළිපදින්නත් පුළුවන්, මෝක්ෂ මාර්ගයට යන විදිහට පිළිපදින්නත් පුළුවන්. දානයක් දෙනකොට මහා සාංගික දානයක් දීලා, ලෝකෙටම දාන දීලා, අසද්දෘශ්‍ය මහා දාන දීලා සුගතිගාමී වෙන්න පුළුවන්. සිල්වත් කරත් එහෙම පුළුවන්. මෛත්‍රී භාවනා කරලා බ්‍රහ්ම ලෝක යන්න පුළුවන්. සිත වඩන්න පුළුවන්. හැබැයි මේ තුනම පින්නතුනේ සබ්බ දානං ධම්ම දානං ජිනාති කියපු විදිහට ධර්ම දානමය ආදී පින්කම් කරලා ඒ වගේම දිට්ඨිං ජනෝපගම්ම සීලවා කියපු විදිහට දෘෂ්ටින් වලට නොවැටි සිල්වත් වෙලා පටිසම්භාද පිළිබඳ අවබෝධයෙන් ඒ වගේම භාවනාවේදී මෛත්‍රී භාවනාව විතරක් නෙවෙයි විදර්ශනා භාවනාව අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය මෙනෙහි කළා පරමාර්ථ සත්‍ය මෙනෙහි කරලා මෝක්ෂ මාර්ගය උපදවා ගන්නත් පුළුවන්. මේ දෙකම බුදුදහම තුළ විස්තර වෙනවා. ඒ නිසා අපි එක පැත්තකින් ප්‍රධාන වශයෙන්ම අපි පින්නතුනි සුගතිගාමි වෙන්න හොඳ පදනමක් දාගෙන තියෙනවා. අපි කොයි මොහොතේ අපි මේ ආද දන්නේ. අපි විතරක් නෙවෙයි. අපේ ළඟ ඉන්න සුරතල් දරුවෝ පින්නතුනි පුංචි දරුවෝ හැටැම්මට අපිට කලින් ජීවිත වලින් සමුගන්නවා. එකම දරුවා හිටපු බොහෝ දෙනෙක් ඉන්නවා දරුවෝ එක්කෙනා දෙන්නයි සමහරට ඒ අය අම්මා තාත්තට කලින් ජීවිතෙන් සමුගන්නවා. එහෙම නොවේ කියලා අපිට සාහිතිකයක් දෙන්න පුළුවන් කමක් නැහැ. අපිට එහෙම ගැරන්ටියක් නැහැ. ඒ නිසා අපි වෙනතුනි තමනුත් දහම රකින්න ගමන් තමන්ගේ ළඟින් ඉන්න දරුවන්ට සුගතිගාමි වෙන්න මාර්ගය කියලා දෙන්න. අන්නේ සුගතිගාමි වීම සඳහා බුදුහාමුදුරු කරුණු 8ක් ප්‍රධාන වශයෙන් දේශනා කළා. පුඤ්ඤාවිසන්ද සූත්‍රයේ. මහා පින් උල්පත් 8ක් පිළිබඳව. මොනවද යට? බුද්ධං සරණං ගතෝ හෝති, ධම්මං සරණං ගතෝ හෝති, සංඝං සරණං ගතෝ හෝති. බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ යාම. හදවතින්ම සරණ යාම. කොහොමද බුදුහාමුදුරුවෝ ධර්මයේ සංඝයා සරණ ගිහිල්ලා කියලා තමන් ගැන තමන් බලන්නේ? තමන්ට දවසට වැඩිපුර වාර ගාණක් මේ තුන මතක් වෙන්න ඕන. දවසක තමන්ට වැඩිපුර බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සිහිපත් වෙනවා නම් තමන් වා සතුටෙන් ඉන්නේ හිත පිරිසිදුව ඉන්නේ. ඒ විතරක් නෙවෙයිත් එකම අනිත් පැත්තෙන් පාණාතිපාතා පටිවිරතෝ හෝති, අදින්නාදානා පටිවිරතෝ හෝති, කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති, මුසාවාදා පටිවිරතෝ හෝති, සුරාමේරය මජ්ජපමා දට්ඨානා පටිවිරතෝ හෝති. ප්‍රාණඝාත ආදී පස්පව් වලින් වැළකීම, පංචශීල ආරක්ෂා කිරීම. මෙන්න මේ යට ස්ථාවරව තමන්ගේ ජීවිතවල තියෙනවා නම් පින්නතුනි බය වෙන්න එපා. ඔබ කුමන සංකීර්ණ අවස්ථාවකදී ජීවිතේ මිය ගියත් ඔබ කිසි දවසක පල්ලෙහාට යන්නේ නැහැ. මෙන්න මේ ගැරන්ටිය, මේ ඉන්ෂුරන්ස් එක, මේ රෙෆියුජ් එක, මේ සේෆ්ටි එක අපි හැමදෙනාම දාලා තියෙනවනේ පින්නතුනි. මේක ලයිෆ් ඉන්ෂුරන්ස් එකට වඩා වටිනවා. මේක හෙල්ත් ඉන්ෂුරන්ස් එකට වඩා වටිනවා.
හෙල්ත් ඉන්ෂුරන්ස් එකකින්වත් ලයිෆ් ඉන්ෂුරන්ස් එකකින්වත් කවදාවත් ඔබට නොමෙරි බේරෙන්නට සහතිකයක් දෙන්නේ නැහැ. අන්නේ ජීවිතේ නැති වුණත් Tamanට සුගතිගාමී වෙන මාර්ගය මේ දහම තුල තියෙනවා. අනිත් පැත්තට පින්නතුනේ හැකිතාක් දුරට මෛත්‍රී භාවනා වඩන්න. දිනකට තත්පරේ හරි වැඩි කර සීල සත්වෝ සුවපත් වෙත්වා කියලා වඩන වේලාව වැඩි කරගන්න. මනස ලෝකේ ඉඳගෙනම බ්‍රහ්ම සෝය විඳින ක්‍රමය මේක. ජීවිතවල දැවැන්ත පරිවර්තනයක් වෙනවා. කුසලයේ ඊටාම ශීඝ්‍ර ලෙස ඉහළටම යනවා. Tamanට අතීත කර්ම ශක්තියින් විදියට එන්න තියෙන අකුසල දහම් අකුසල කර්ම විපාක පුළුවන් තරම් දුරට ආපස්සට දානවා. පස්සට කරනවා, යටපත් කරනවා. ඒ නිසා පින්නතුනේ හැකිතාක් දුරට තෙරුවන් සරණ යන්න හදවතින්ම පංචශීලය රකින්න උපරිම ලෙස ඊළඟට හැකිතාක් මෛත්‍රී භාවනා වඩන. මේව හිතන්න එපා මරණයෙන් පස්සේ සුගතියට යන විතරක් කියලා. ඔබ මේ ජීවිතෙම සාර්ථක වෙන්න කැමති නම්, දරුවන්ගේ කටයුතු සාර්ථක කරගන්න කැමති නම්, තමන් ඉන්න ගෙදර ඊටාම ශාස්ත්‍රීයව සතුටෙන් සැනසීමෙන් පහසුකම් වැඩිපුර ජීවත් වෙන්න කැමති නම් මේක තමයි පිණිතුරු මාර්ගය. ඔබ උත්සාහ කරලා විතරක් බෑ. සමහර උත්සාහ කළ ධනෙ උපයනවා, ලෙඩ වෙල ඔක්කොම ටික දවසෙන් දෙකෙන් සතියෙන් හමාර යන ඔක්කොම. ඇතැම්මිට දරුවෝ හොඳවට හදනවා මහන්සියලා අනිත් දරුවෝ උනොත් පරයා ගිහිල්ලා. ඇතැම්මිට දරුවෝ තමන් ගැන අන්තිමට බලන්නේවත් නැහැ. ඇතැම්මිට පිට කෙනෙක් ඇවිල්ලා තමයි අන්තිම කාලේ උදව් කරන්නේ තමන්ට. ඇතැම්මිට තමන්ට කලින් දරුවා අනතුරක් වෙලා ඇතැම්මිට ජීවිතය හිම වෙන වෙලාවලුත් තියෙනවා. ඒ නිසා පින්නතුන අපේ ජීවිතය කියන්නේ හරියට අයිස්බර්ග් වගේ. අයිස්බර්ග් එකෙන් ඉහළ පේන්නේ බොහොම ටිකයි. වතුරෙන් උඩ තියෙන ටිකයි. යට වැඩිපුර මොනවද තියෙන්නේ? වැඩිපුර ප්‍රමාණයක් ජලයෙන් වැහිලා තියෙන්නේ. අපේ ජීවිතත් අන්නේ වගේ. ඔබ කරන රැකියාව, ඔබේ අධ්‍යාපනය, දරුවන්, ගේ දොර, යාන වාහනේ, මේ ඉන්න රට, මෙහි තියෙන වීසා, ග්‍රීන් කාඩ් මේ ඔක්කොම අර අයිස්බර්ග් එකෙන් උඩ ටික වගේ. අයිස්බර්ග් එකෙන් යට මොනවද? යට තියෙන්නේ ඔබේ මනස මුල්ලලා කරන කුසල අකුසල කර්ම ශක්තියින් ටික. මේක තමයි අර අයිස්බර්ග් එකේ ඉහළ ටික කොතෙන්ට අරගෙන යනවද කියන එක තීරණය කරන්නේ. මේ අයිස්බර්ග් එකෙන් යට තියෙන ටික. ඒ නිසා පින්නතුනේ මේ යට කොටසත් එක්ක සෙල්ලම් කරන්න බෑ. යට කොටස දුර්වල වුණොත් අර උඩ අවුරුදු ගාණක් ගොඩනගාගෙන තියෙන දේවල් කඩා වැටෙන පින්නතුනේ තත්පර ගාණක් යන්නේ. එහෙම වෙච්ච අය ඔබ දැකලා ඇති. සමාජ අප්‍රමාණ ඔබට ජීවිතේ මුණ ගැහිලා තියෙනවා. ඔබත් එක්ක එකට හිටි යහළ මිත්‍රාදීන් කී දෙනෙක් මේකට ජීවිතෙන් සමගන තියෙද? කී දෙනෙක් නම් ඇඳන් උඩ සිහි විකල්වල ඉන්නවද? කී දෙනෙක් නම් අතපය වාරු නැතුව ඔබේ වයසේමයි මේවට ඉන්නවද? ඒ සියලුම දෙනා අතරින් මේ ඔබ ඉන්නේ ඊටාම ශාස්ත්‍රීය මට්ටමින් තාම ඔබ කුසලින් ශක්තිමත්. ඔබේ අර අයිස්බර්ගින් යට ටික ඊටාම ශක්තිමත්ව තාම ඔබේ පින තියෙනවා. ඔබ මේ ආත්ම භාවික රූපිනුත් තියෙනවා. ඊටත් වඩා ඇතැම්බ ඔබ ශාස්ත්‍රග රූපින්කම් තියෙනවා. හැබැයි පින්නතුනේ මේ යට කොටසට කොයි වෙලේ ඩැමේජ් එකක් වේද කියලා කියන්න බෑ. අන්නේ සඳහා පින්නතුනේ බුදුහාඳුර මාර්ගය දේශනා කළා. හැකිතාක් දුරට මෙන්න මේ යට කොටස ශක්තිමත් වෙන ඉදී පින්දහම් කරගන්න. එයින් මෙන්න මේ කරුණාවට ඊටාම දැවැන්ත විදියට තමන්ගේ ජීවිතය සුරක්ෂිත කරනවා. තෙරුවන් සරණ යාමත්, පංචශීලය රැකීමත්, ඒ වගේම මෛත්‍රී භාවනා වැඩිම. මේක කරන ගමන් පිනොතින අනිත් පැත්තෙන් තවත් මාර්ගයක් බුදුහාමුදුරේ දේශනා කරනවා. ලෝකාමි සම්පජහේ සම්තිපෙක්කෝ. ලෝකට තියෙන ඇල්ම දුරු කරන්න. ආසාව දුරු කරන්න. ලෝකෙට තියෙන ආසාව දුරු කරන්න කිව්වම ලෝකේ අනිත් අය හිතන් ඉන්නේ බාහිර දේවල් අත්හරින එක කියලා. ඒක පින්නතුනි දානයේ කොටසක් විදිහට තියෙනවා. නමුත් නිවන් දකින්න නම් බාහිර බඩමුට්ටු අයින් කරලා නිවන් දකින්න බෑ. දුක නැති කරන්න බෑ. බාහිර බඩමුට්ටු අයින් කළ නිවන් දකින්න පුළුවන් නම් පින්නතුනි එක දවසෙන් අපිට නිවන් දකින්න පුළුවන්. ඇයි ඒ? තියෙන ටික ඔක්කොම දන් දෙන්න පුළුවන් එක දවසෙන්. ඔක්කොම ටික දන් දීලා තමන්ගේ ශරීරය මේකත් සතෙකුට ආහාරයක් වේවා කියලා ওই සත්තු අතකට ගිහිල්ලා සිංහෙක් කියන කූඩුවකට පනින්න පුළුවන්. කොටිය කියන කූඩුවකට පාන්න මගේ ශරීරයක් දන් දෙනවා. ඔබ නිවන් දැක්කද? ආයි ඉපදෙනවා. බාහිර බඩමුට්ටු දන් දීලා නෙවෙයි නිවන් දකින්නේ. නිවන් දකින්න නම් මොකද කරන්න ඕන?
ඔව් තමන්ගේ අභ්‍යන්තරයේ ආත්මයට තියෙන නන්දි රාගය කියන්නේ තමන්ගේ මේ ඇතුළ ජීවත් කරවන තියෙන ආසාව දුරු කරනවා. ඒක දුරු කරොත් බාහිර බඩමුටු තිබිද්දිම තමන්ට දුක නිදහස් වෙන්න පුළුවන්. සුද්ධෝදන රජතුමා කියලා කියන්නේ රජකම උසලද්දිම නිවන් දැක කෙනෙක්. පුක්කුසාති කියලා කියන්නේ අනාගාමි වෙච්ච රජ කෙනෙක්. ඒ නිසා පින්නතුනි මේ ඇතුළට තියෙන ආසාව දුරු වෙන්නේ කොහොමද? මේ හේතුඵල ධම නෝනින් දැක්කොත්. මොකද හේතුඵල ධම කියලා කියන්නේ ඇසට රූපයක් පේනකොට මේ රූපය, මේ ඇස, මේ රූපයේ චක්කු විඥාණය මේක හටගන්නේ මේ මොහොතේ. පෙර පසු නොවි හටගෙන එතනම නිරුද්ධ වෙනවා. නමුත් අපි අවිද්‍යාවෙන් කරන්නේ දැකපු රූප තාමත් තියෙයි කියලා අපිට කියනවා. කවුරු හරි කෙනෙක් කතාවක් කළොත් බැන්නොත් ඒ බැනීම නැති වුණත් නැවත සිහි කරනකොට නැවත ඒ බැනපු කෙනා ඇස් ඉදිරියට එනකොට අපිට පේන්නේ මේ බැනපු කෙනා එන්නේ කියලා. අපි තාම අතීත අත්දැකීම් තුළ බැසගෙන ඉන්නවා. අපි අනිත්‍යතාවය දැකලා නැහැ. ඇස කන ආදී මේ ඉන්ද්‍රියන් හයම ලක්ෂණේ මේකයි. මේක හරියට දැක්කොත් පිනතුනේ එක අතකින් අසා දැනගන්න ඕන දුක හටගන්නේ මේකයි කියලා. ඊට පස්සේ සීය සානුවන දිනු කරන්න ඕන. මේක දැනගත්තට විතරක් බෑ. දැන් මේක අහනකොට ඔබ නිවන් දැක්කා වගේ ඉන්නේනේ. නමුත් මෙතනින් නැගිටලා දැන් කෑම එහෙම කන්න ගියාට පස්සේ බලන්න ඕන හැටි. අර කලින් හිටිය කෙනාම තමයි. ලොකු වෙනසක් නැහැ. ඇයි මෙතෙන්දී ඔබ සිහියෙන් හිටියට ඊළඟ තැනදී ඔබ ඇතැම්මට දක්ෂ වෙන්නේ සිහියෙන් ඉන්න. ඒකෙන් කියන්නේ කතා කරන්න එපා කියලා නෙමෙයි මේ කියන්නේ හොඳට කතා කරලා ඉන්න. බය වෙන්න එපා. දැන් මේ හාමුදුරුවෝ දැන් කිව්ව දැන් කතා කරොත් හිතයි මම මේ දැන් දහම රකින්න නැතේ කියලා එහෙම බය වෙලා ඉන්න එපායි. හොඳට සුපුරුදියට කතා කරලා ඉන්න. හැබැයි පිනතුනේ සිහියෙන් කරන්න. යමක් ඇහෙන් දකිනකොට කනෙන් අහනකොට බාහිර රූපය තුල හිත බැස ගන්න නැති විදියට අභ්‍යන්තරයේ පැත්ත බලන්න. ඇතුළ බලන්න. අන්නේ ඇතුළ දැක්කොත් තමයි පිනතුනේ තමන්ට දුකෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඇසට රූපයක් දකිනකොටම බාහිර දේ දකිද්දී පිනතුනේ අපි ඇතුළ පැත්තේ එන අනිත්‍යතාවයේ process එක මේ පැත්තේ දකිනවා. මෙන්න මේක හරියට දැක්කොත් පිනතුනේ මේ මොහොතේම අපට දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. හැබැයි දුකෙන් නිදහස් වුණා කියලා බය වෙන්න එපා. ගෙදර දාලා ළමයි ටික දාලා කැලේකට යන්නේ නැහැ. පින්නතුනේ හරියට විලක තියෙන නෙළුම් මලක් වගේ ඒ මඩ තුලම වතුර තුලම ඉඳගෙන ඒ මඩ වතුර නොගෑවි වතුරෙන් ඉහළට යන නෙළුමක් වගේ ඔබ මේ සමාජයේ සාමාන්‍ය මිනිසුන් අතර ඉඳිද්දී සාමාන්‍ය මිනිසුන්ගේ තියෙන කෙලෙස් ටික නොපෙනෙන විදියට නොදැනෙන විදියට ඔබ දුකෙන් නිදහස් වෙන කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේකයි බුදුහාමුදුරේ දේශනා කරපු ධර්මය. ඉතින් මේ ධර්ම අපේ ජීවිතය තුළ උපරිම ලෙස ක්‍රියාත්මක කරන්න අපි උත්සාහ ගනිමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. යම් කිසි ගැටලුවක් එහෙම අහන්න පුළුවන් නම් කැමති නම් අවශ්‍ය නම් ඒක අහන්නත් පුළුවන්. Here we describe 3 meritorious deeds: generosity, virtue and meditation. And also we explain the path how we receive a blissful life hereafter. By practicing generosity and practicing 5 precepts and practicing loving kindness, we can gain a blissful life hereafter. Not only heavenly path that Buddha has explained, Buddha realized and explained and proclaimed to the world the deliverance path, how we become the enlightenment. For that, with the understanding of the dependent origination, by practicing samatha and vipassana, concentration and insight meditation, we should reduce our ignorance. That is the path to achieve the liberation or enlightenment. This is the summary that we today explain. Thank you for your good participation and good attention. By the power of all these meritorious deeds, may our departed relatives also receive this spiritual energy. May they attain the final bliss of liberation. With that intention, let's share these meals with our departed relatives. Recite in the Gatha. Idamme ñāti naṁ hotu suketā hontu ñātayo. Idamme ñāti naṁ hotu suketā hontu ñātayo.
idam me ñātīnaṃ hotu suketā hontu ñātayo. By the power of all these meritorious deeds, may guardian deities and angels also receive this spiritual energy. May they enhance their divine energy. May they keep their eye on you too. With that intention, let's share these merits with guardian deities and angels too. Ākāsattā ca bummattā devā nāgā mahittāh puññantaṃ anumoditvā chiraṃ rakkhantu sāsanam. Ākāsattā ca bummattā devā nāgā mahindikā puññantaṃ anumoditvā chiraṃ rakkhantu desanam. Ākāsattā ca bummattā devā nāgā mahindikā puññantaṃ anumoditvā chiraṃ rakkhantu taṃ sadā. By the power of all these meritorious deeds, may you be well, happy and peaceful. May no harm come to you. May no problems come to you. May no difficulties come to you. May you attain the final bliss of liberation. Sadhu, sadhu, sadhu. Dukkham pantā ca niddukkha, bhayam pantā ca nidbhaya, sokam pantā ca nissokā, hontu sambe pipānino. Sadhu, sadhu, sadhu.